නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු. පින්වත්නි, අද දවසේ මේ සීල භාවනා වැඩසටහනේ මේ මොහොතේ පටන් ධර්ම දේශනා සිදු කෙරෙන්නේ මෙල්බන් නුවර මහමෙවුනාව භාවනා සපුවේ අභිනවයෙන් ඉදිකරන්නට යෙදුණු ශ්‍රද්ධා රූප වාහිනිය උදෙසා ධර්ම දේශනා පටිගත කිරීම පිණිස ඉදිකරන්නට යෙදුණු ශ්‍රද්ධා ස්ටුඩියෝ එකේ ඉඳන් ඉතින් අපි පළමුවෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේලාට ඊතා සුවසේ අන්තර්ජාලය ඔස්සේත් ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනියටත් ධර්ම දේශනා පටිගත කිරීම පිණිස ධර්ම දානෙ ලබා දීම පිණිස මේ අසිරිමත් ස්ටුඩියෝ එක නිර්මාණය කළ අපේ පින්වත් හර්ෂණ මහත්තයා ඇතුළු උදව් උපකාර කළ ආධාර අනුබල දුන් ඒ වගේම අවවාද කළ අපේ සුබෝධ ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධ කර ගැනීම පිණිසම මේ උතුම් ධම්සභා මණ්ඩපයක් ලෙස හඳුන්වන්න පුළුවන් මේ ස්ටුඩියෝ එක හදලා ගෞතම බුද්ධ ශාසනයට පූජා කිරීමෙන් රැස් කරගත්ත පින ඒ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසම අනුමෝදන් වෙත්වා. සාදු සාදු. පින්වත්නි, මේ COVID-19 වසංගතය මූලික කරගෙන අපි හැමදෙනාටම නොඑක ආකාරයේ සීමාවන් වලට යටත් වෙලා නොඑක ආකාරයේ දුක් කරදර පීඩා මැද ජීවිතය ගත කරන්න සිදුවන මොහොතක ස්වාමීන් වහන්සේලා නැවතත් අසපුවට වැඩම කරලා ඔබ වෙත ඉදිරිපත් කරන පළමුවෙනි දහම් වැඩසටහන. පින්වත්නි, අපි අද මේ උදේවරුවේ ඉගෙන ගන්න උතුම් දේශනාවේ නම අරණ විභංග සූත්‍රය. මේ සූත්‍රයේ තේරුම තමයි අරුබුද රහිත වීම ගැන භාග්‍යතුන් වහන්සේ විස්තර වශයෙන් වදාළ දෙසුම අරණ විභංග සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ විභංග වර්ගයේ 9 වෙනි සූත්‍රය. අපි දන්නවා අපි ජීවත් වෙන්නේ කෙලෙස් එක්ක. කෙලෙස් එක්ක අපි ජීවත් වෙනකොට අපි දකිනදී අහනදී අපිට ආග්‍රහණය කරන රස විඳින පහස ලබන හිතන මේ හැම එකටම කෙලෙස් එකතු වෙලා තියෙනවා. ඉතින්
ඒ කෙලෙස් එක්ක එකතු වෙච්ච නිසා අපි තුල අරුබුද හට ගන්නවා. ඒ වගේම අපිත් එක්ක එකට ඉන්න පිරිසත් අපිත් එක්ක අරුබුද වලට පැටලෙනවා. බුදුරජාන් වහන්සේ අපි තුල මේ අරුබුදයන් හටගන්න එක වැළැක්වීම පිණිස අරුබුද රහිතව කෙනෙක් අවබෝධ කරගන්නේ කොහොමද? ජීවිතේ පුරුදු කරගන්නේ කොහොමද කියන කාරණේ තමයි මේ දේශනාවෙන් දේශනා කරන්නේ. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ අනාථපිණ්ඩික සිටුතුමා හදලා පූජා කරපු විහාරයේ. එදා භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂු සංඝයා අමතා වදාලා. පින්නතුන් වහන්සේ කියලා ඒ භික්ෂුන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඔබට කෙලෙස් නැති ස්වභාවය පිළිබඳව විග්‍රහය දේශනා කරන්න. කෙලෙස් නැති ස්වභාවය ගැන විග්‍රහය. එය සමන්යම අහන්න, කන් යොමු කරගෙන අහන්න, මනාකොට මෙනෙහි කරන්න. එහෙනම් පින්වත්නි, අපි කන් යොමු කරගෙන අහලා එතනින් ඉවර වෙන්නේ නැහැ. ආපහු නැවත නැවත මනාකොට මෙනෙහි කරන්න ඕනේ මේ අපි ඉගෙන ගන්න ධර්මය, මේ කරුණු. මා කියා දෙන්නම් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඩ ඉඳපු ස්වාමීන් වහන්සේලාත් එසේය ස්වාමීනි කියලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ තමයි මේ දේශනාව දේශනා කළේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන පින්වත්නි, ලාමක වූ ගාම්‍ය වූ පුතඥයන්ට අයත් වූ අනාර්ය වූ අයහපත පිණිස පවතින කාම සුඛයෙහි නොයිදිය යුතුය. දැන් අරුබුද රහිත වෙන්න නිකලස් වෙන වැඩපිළිවෙලකදී එයා පුරුදු කරගන්න ඕන එකක් තමයි මේ හීන වූ ගාම්‍ය වූ පෘථග්ජනයන්ට අයිතු අනාර්ය වූ අනර්ථයේ පිණිස පවතින කාම සුඛයෙහි, කාම සුඛල්ලු කානු යෝගයෙහි, කාම සුඛයෙහි නොයිදිය යුතුය කියන පළවෙනි කාරණය. දෙවෙනි කාරණය, දුක්ඛ අනාර්ය අයහපත පිණිස පවතින තමාව පීඩාවට පත් කර ගැනීම පිණිස තපස් ක්‍රමවල නොයිදිය යුතුය. ඒකට කියනවා අත්ථ කිලමතානු යෝගය කියලා. අත්ථ කියන්නේ තමාව, කිල කියලා කියන්නේ පීඩාවට පත් කරගන්න. තමාව පීඩාවට පත් කරගන්න නොඑක් තපස් ක්‍රම තියෙනවා නම් ඒ වගේ යෙදෙන්න එපා කියනවා. පින්වත්නි, අද මිනිස්සුયો ගත්තොත් අපිට මේ සමාජයේ හැසිරෙනකොට මිනිස්යන්ගේ තියෙන ලොකුම අපේක්ෂාවක් තමයි හොඳ ගෙදරක් හදාගන්න එක, හොඳ වාහනයක් ගන්න එක, හොඳට ලස්සනට ඇඳලා ආභරණ පළඳගෙන මේ ජීවිතේ සැපවත් කර ගැනීම ගැන විතරයි අද බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ. ඒකට තමයි ගොඩාක් විෂයන් තියෙන්නේ, ගොඩාක් දේවල් කතා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කාලේ ඒ කාමයේ සතුටුන පිරිසක් හිටියා වගේම කාමයේ අත්හැරලා නිවන පිණිස, දුකින් නිදහස් වීම පිණිස මහන්සි ගත පිරිසකුත් හිටියා. එතකොට බුදුරජාණන් දැන් අද අපිට මේ අත්තිකිලමතාන යෝගයේ යෙදෙන අය දකින්න ලැබෙනවා හරි අඩුයි. අපි බොහෝ වෙලාවට ඉන්නේ කාමසුකල්ලිකානු යෝගී. ඒතර බුදුරජාණන් දේශනා කරන මේ සසරේ ඉපදී මෙරි යන කෙනා සසරේ කෙලෙස් සහිතව යන්න හේතු වෙන්නේ ඔය අන්ත දෙක. කාමසුකල්ලිකානු යෝගයත් අත්තිකිලමතාන යෝගයත් කියන අන්ත දෙක. ඒතර කාමසුකල්ලිකානු යෝගයේ ස්වභාවය නැත්නම් ලක්ෂණය තමයි හීනෝ. ඒක ලාමකයි. හීනෝ, ගම්මෝ, ගාම්‍ය දෙයක් ඒක. ඒත් ලාමකයි වගේ අදහස. හීනෝ, ගම්මෝ, පෝතුජ්ජනිකෝ.
ඒ කාමසුකල්ලුකානුയോഗයේ යෙදීම කියන්නේ පෘථග්ජනයන් විසින් සතුටින් වැළඳගෙන කරන දෙයක්. අනරියෝ අනාර්ය කියන්නේ ශ්‍රේෂ්ඨ බවට පත් වෙන්නේ නැහැ ඒකෙන්. කාමසුකල්ලුකානුയോഗයේ ඇල්ල හිටියා කියලා. ඊළඟට අනත්ත් සංහිතෝ ඒ කාමසුකල්ලුකානුയോഗයේ යෙදීම මුල් කරගෙන එයාට අර්ථයක් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අනර්ථය තමයි සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් දේශනා කරනවා ඒ කාමසුකල්ලිකානුയോഗයේ යෙදෙන්න එපා කියලා කියනවා. ඊළඟට තියෙන්නේ කෙනෙකුට දැන් කාම ලෝක ඉපදිලා කාමයෙන් සතුටේ ඉන්න කෙනෙකුට දුකින් නිදහස් වෙන්න ඕනේ කියලා හිතුනොත් එහෙම එයාට තේරෙනවා මේ කාමය කියන්නේ පීඩා සහිතයි. දුක් කරදර සහිතයි. මට මේකත් එක්ක ඉඳලා දුකින් නිදහස් වෙන්න බෑ කියලා තේරුණාම එයා මොකද කරන්නේ? දැන් ධර්මයේ දන්නේ නැති කෙනා තමාව පීඩාවට පත් කරගන්න වැඩපිළිවෙළවල් වල යෙදෙනවා. ඒකට කියනවා අත්ත කිල මතානියෝගය. ඒකේ ස්වභාවය තමයි දුක්ඛෝ. ඒ අත්ත කිල මතානියෝගයට හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ කියලා නැහැ. අනරියෝ ඒක තියෙන්නේ දුක්ඛෝ. දුක් සහිතයි. අනරියෝ අනාර්යයි ශ්‍රේෂ්ඨ නැහැ. ආර්යයන් පුරුදු කරන දෙයක් නෙමෙයි. අනත්ත් සංහිතෝ අනර්ථයේ පිණිස තමයි පවතින්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතකොට මෙන්න මේ දෙපැත්තටම එන්න හොඳ නැහැ කියනවා අරබුද රහිත වෙන්න, නෙකලස් වෙන්න මාර්ගය පුරුදු කරන කෙනා. ඉතින් බුදුරජාණන් දේශනා කරන ඔය අන්ත දෙක අත්හැරියට පස්සේ කෙනෙකුට එන්න පුළුවන් ප්‍රතිපදාවක් තියෙනවා. ඒක අන්තයක් නෙමෙයි වැඩපිළිවෙලක්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අන්තයක් කියලා කියන්නේ ඒකට බැඳිලා ඒකෙන්ම සතුටු වෙවි ඉන්නවා. එතකොට කාමයෙන්ම සතුටු වෙවි ඒකට මැරිලා ඒ ගැනම කල්පනා කර කර ඉන්නකට ඒක අන්තයක්. ඒක කාමසුකල්ලිකානුയോഗ. ඊළඟ අන්තය තමයි අත්ති කියලා මතානුയോഗය තමා පීඩාවටපත් කරගන්න. මේ බුදුරජාණන් වහන්සේ අන්තයක් නෙමෙයි දේශනා කළේ ප්‍රතිපදාවක් වැඩපිළිවෙලක්. බුදුරජාණන් දේශනා කරන මේ අන්ත දෙකට නොපැමිණ බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලිකානුയോഗය අත්හැරිය gedara ගිහි ජීවිතය අත්හරිනකොට. ඊට පස්සේ උන්වහන්සේත් වැටුනේ අත්ති කියලා මතානුയോഗයට. අතීතේවත් අනාගතේවත් වර්තමානේවත් අපගේ බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරියට පස්සේ පුරුදු කරපු ආකාරයේ අත්ති කියලා මතානුയോഗය කාටවත් පුරුදු කරන්න බෑ. ඒක ඔබට මහා සීහනාද සූත්‍රය ආදී දේශනා වලින් ඉගෙන ගන්න පුළුවන්. අපේ බෝසතාණන් දුෂ්කර ක්‍රියාව ඒ තමයි අත්ති කියලා මතානුയോഗයේ. ඒතර බෝසතාණන් වහන්සේ ඔය අන්ත දෙකේ හිටියා. හැබැයි බුදුරජාණන් සම්බුද්ධත්වයට පත් වෙන්න, නිකලස් වෙන්න ඔය අන්ත දෙකෙන් එකක්වත් උපකාරුනේ නැහැ. උන්වහන්සේ මොකද කරේ? මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ අවබෝධ කරන ලද්දේ මධ්‍යම ප්‍රතිපදාවයි. මොනාදේ මධ්‍යම ප්‍රතිපදාව? ඒ මධ්‍යම ප්‍රතිපදාවේ ස්වභාවය තමයි චක්කුකරණී දහම්මැස ලබා දෙනවා. දැන් ඇහැ කියන්නේ අපිට මේ යමක් පේන දෙයක්නේ. ඇහැට දහම්මැස කියන්නේ ධර්මයෙන් හැම දෙයක් ගැනම දකින්න පුළුවන් නුවණක් ඇති වෙනවා. ඒකට කියන දහම් ඇස කියලා කියනවා. චක්කුකරණී ඥානකරණී. මේ මධ්‍යම ප්‍රතිපදාව පුරුදු කරගන්න කෙනාට ඥානයක් ඇති වෙනවා. ඥානකරණී කියනවා ඒකට. ඊළඟට චක්කුකරණී ඥානකරණී උපසමාය සංසිඳීම ඇති කරනවා. මේ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඉන්නකොට ඒකේ කෙලෙස් ඇවිස්සෙන්නේ නැහැ. කෙලෙස් සංසිඳෙනවා. සම්බෝධාය විශේෂ ඥානෙ ඇති වෙනවා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. නිබ්බානාය සම්වත්තති නිවන පිණිස පවතිනවා. දැන් ඔය තමයි පින්වත්නි කියන්නේ දුකින් නිදහස් වීම පිණිස කවදා හරි දවසක පුරුදු කළ යුතු වැඩපිළිවෙල. එහෙම නැත්නම් මේ සසරේ යන්න තියෙන්නේ එක්ක කාමසුකල්ලිකානුയോഗේ නැත්නම් අත්ති කියලා මතානුയോഗේ.
එකයි බුදුරජාණන් දේශනා කරේ ඒ හීනෝ ගාම්‍යෝ පුතඥයන්ට අයිති දුක් සහිතව අනාර්යෝ අනත්ත් සංහිතව කාමසුකල්ලිකානුയോഗයේ යෙදෙන්න හොඳ නැහැ. තමා පීඩාවටපත් කරගන්න දුක් වූ අනර්ථ වූ අහිත පිණිස පවතින අත්තිකිලමතානුയോഗයේ දෙන්නත් හොඳ නැහැ. මධ්‍යම ප්‍රතිපදාව චක්කු ධම්මස ලබා දෙන නුවණ උදා කරන සංසිඳීම ඇති කරන විශේෂ ඥානය ඇති කරන අවබෝධය ඇති කරන නිවන පිණිස පවතින පින්වත්නි මේ වචන ඇහෙනකොට පවා අපි පුදුමාකාරයේ සතුටකටපත් වෙන්න ඕනේ. මොකද නිවන පිණිස පවතින වෙන දෙයක් නැහැ මේ ලෝකේ. ධම්මස ලබා දෙන්න වෙන වැඩපිළිවෙලක් නැහැ මේ ලෝකේ. ආර්ය සත්‍ය අවබෝධයට දුකින් නිදහසෙන් දුවමනා කරන ආර්ය ප්‍රතිපදාවක් නැහැ. ඒ ප්‍රතිපදාව දේශනා කළේ අපගේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් දේශනා කරනවා ඒ මධ්‍යම ප්‍රතිපදාව තමයි තථාගතයන් වහන්සේ අවබෝධ කළේ. බුදුරජාණන් දේශනාවෙන් කරුණු තුනක් කිව අරුබුද නැති වීම පිණිස, නිකලස් බව ඇති කර ගැනීම පිණිස. කාමසුකල්ලිකාණ යෝගය අත්හරින්න ඕනේ, අත්තිකිලමතාණ යෝගය අත්හරින්න ඕනේ, මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා ඒක පුරුදු කර ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ හරි ලස්සනයි මේ නිකලස් බවට පත් වෙන්න, අරුබුද බවට පත් වෙන්න යා පුරුදු කර ගන්න ඕන දෙයක් තමයි හුවා දැක්වීම ගැන දැනගන්න ඕනේ කියනවා. හෙලා දැකීම ගැන දැනගන්න ඕනේ කියනවා. අපේ ජීවිතවල ගොඩාක් වෙලාවට තියෙන එකක් මේක. අපි පුද්ගලයෙක් හෝ දෙයක් හෝ මොනවා හරි දෙයක් ඉක්මනින්ම එක්ක අපේ හිතේ එකට පැහැදීමක් සතුටක් තියෙනවනම් හුවා දක්වනවා. තමන් හෝ අනුන් හෝ මෙයා මෙහෙම කෙනෙක් කියලා හුවා දක්වනවා. එහෙම නැත්තම් අපේ හිත අසතුටටපත් කරන ඒක නිකන් අපිට ඒක ඉන්ට්‍රස්ට් නැත්තම් හෙලා දකින්නවා. බුදුරජාණන් දේශනා කරනවා අරුබුද හට නොගැනීම පිණිස, කෙලෙස් දුරු කර ගැනීම පිණිස නම් එයා හුවා දැක්වීම ගැන දැනගන්න ඕන කියනවා. ඉස්සලා මේ හුවා දැක්වීමක් කියලා. ඊට පස්සේ හෙලා දැකීමක් මේක කියලා හෙලා දැකීම ගැන දැනගන්න ඕන කියනවා. එහෙම හුවා දැක්වීම ගැන දැනගෙන හෙලා දැකීම ගැන දැනගෙන හුවා නොදැක්ව යුතුයි. තමන් හෝ තමන්ගේ ආයතනය හෝ තමන්ගේ පිරිස හෝ කියලා වෙන් වෙච්ච අපි මේ එකට වාසය කරනකොට ඉන්නවනේ එකට කෙලෙස් එක්ක බැඳිලා. එතකොට එහෙම හුවා දැක්වීම නොකළ යුතුයි කියනවා. ඒ වගේම තමයි හෙලා දැකීමක් නොකළ යුතුයි. යාලා මෙහෙම ඔතන මොකද්ද කරන්නේ අපි දන්නවනේ කියලා හෙලා දැකීම නොකළ යුතුයි. ඔන්න හතරවෙනි කාරණේ. ඊට පස්සේ කියනවා ධර්මයේ විතරක් දේශනා කළ යුතුයි. අපි කතා බහ කරනකොට ධර්මයට අනු දෙයක් ධර්මයේ විතරක් දේශනා කළ යුතුයි කියනවා. ඊළඟට පස්වෙනි කාරණේ සැප විනිශ්චය දැනගත යුතුයි. සැප විනිශ්චය කියන්නේ දැන් අපි සැපයි කියලා අල්ලාගත්ත සමහර ගොඩාක් දේවල් දුක ඇති කරලා දීලා නැද්ද අපේ ජීවිතවලට? දුක ඇති කරලා දීලා තියෙනවා. ඒතර මොකද්ද මේ සැපය කියන කාරණේ හොඳට තේරුම් ගන්න. දැන් අපිට తాවකාලිකව දැන් සැපයක් තියෙන්න පුළුවන් දෙයක. හැබැයි ඒ සැපේ විනිවිද ඒකත් එක්ක ඇතිවෙන දුක් කන්දරාව අපිට දකින්න පුළුවන් නයි. එතකොට අපිට සැපේ විනිශ්චය කරනවා මේ සැපේ කියන්නේ తాවකාලික දෙයක්. මේක මේ ඉක්මනින් නැති වෙලා යන දෙයක් කියලා තේරුම් අරගෙන මොකද්ද මේ උතුම්ම සැපය? මොකද්ද ස්ථීර සැපය කියලා එයාට සැප විනිශ්චය ගැන දැනගන්න ඕනේ කියනවා. සැප විනිශ්චය ගැන දැනගෙන ආධ්‍යාත්ම සැපේ යෙදෙන්න ඕනේ කියනවා. මේක තමයි සැපය ජීවිතේට තියෙන කියන කාරණේ තේරුම් අරගෙන එයා තමා තුළ ඒ සැපය උපදවා ගන්න ඕනේ කියලා කියනවා. ආධ්‍යාත්ම සැපේ යෙදෙන්න. අපි දැන් මතක තියාගනිමු මේ කරුණු ටික. බුදුරජාණන් දේශනා කළා කාම සුඛල්ලිකාණෝ යෙදෙන්න හොඳ නැහැ. අත්තිකිලමතානියෝගයේ දෙන්න හොඳ නැහැ. තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කළා. ඒ මධ්‍යම ප්‍රතිපදාව දහම්මැස නුවණ සංසිඳීම ඇති කරනවා, විශේෂ ඥානය ඇති කරනවා, අවබෝධය ඇති කරනවා, නිවන පිණිස පවතිනවා. හතරවෙනි කාරණේ
හුවා දැක්වීමයි හෙලා දැකීමයි ගැන දැනගන්න ඕනේ. ඒ දැනගෙන හුවා දක්වන්න හොඳ නැහැ. හෙලා දකින්නත් හොඳ නැහැ. ධර්මයේ විතරක් දේශනා කරන්න ඕනේ, කතා කරන්න ඕනේ. ඒ වගේම තමයි පස්වෙනි කාරණේ සැප විනිශ්චය දැනගන්න ඕනේ මොකද්ද කියලා. එහෙම දැනගෙන ආධ්‍යාත්ම සැපෙහි යෙදෙන්න ඕනේ. ඊළඟ කාරණය රහසේ කියන කියුම් නොකිය යුතුයි කියනවා. දැන් අපි කුටු ගාලා පිරිසක් එක්ක එකතු වෙලා රහසේ කතා කරන දේවල් තියෙනවානේ. ඒ රහසේ කතා කරන සමහර දේවල් තියෙනවා සුදුසු නැහැ කතා කරන්න. ආගේ දේවල් කතා කරන්න හොඳ නැහැ කියනවා. ඉදිරියේ කියන පහත් දේ නොකිය යුතුයි. ඒ කියන්නේ රහස නැතුව එලිපිට කියන දේවල් තියෙනවා. ආගේ ඉදිරි කියන පහත් දේ ප්‍රකට ප්‍රසිද්ධිය කියන පහත් ලාමක දේවල් ආගේ දේවල් කියන්න හොඳ නැහැ කියනවා. මගේ විස්තරයක් එනවා ඉස්සරහට. ඒ වගේම තමයි මේ කියනකොට කතා බහ කරනකොට ඊතා හිමින් කියන්නේ ඒ වගේ හිමින් කිය යුතුයි කියනවා. අහගෙන ඉන්න කෙනාට ඒක තේරුම් ගන්න පුළුවන් ආකාරයේ යම් හිමි කියන්න ඕනේ කියනවා. වේගයෙන් නොකිය යුතුයි කියනවා. කියන දේ එක දිගට නිකන් අර ගිරව් කෑ ගහනවා වගේ අපි කියලා කියන්නේ. ඒ වගේ එක දිගට නොකිය යුතුයි කියනවා. ඔන්න ඔය 8 වෙනි කාරණේ 9 ඒ වගේම ජනපදයන්හි ඇති වචන පිළිබඳ විග්‍රහය තුල නොබැසගත යුතුයි. පොදු විවාහාරය ඉක්මවා නොයා යුතුයි කියනවා. ඒ කියන්නේ එකත් හරි ලස්සනයි මේක අපි ඉදිරියට ඉගෙන ගන්නවා. අපි මේ ප්‍රදේශවලට ගියපුවාම දැන් ලංකාවේදී ගස් කියලා කියනවා. ගස් වලට. මෙහාවට පස්සේ ට්‍රීස් කියලා කියනවා. හැබැයි එකම දෙයට දෙආකාරයක්. අපි ඊට පස්සේ ඉතාලියට ගියොත් ඉතාලියේ වෙන වචනයක් කියනවා. එතකොට ඒ ප්‍රදේශවල ජනපදයන් වල මේ වචන තියෙනවා කතා කරන. ඒ වචන තුල බැහැගෙන ඉන්න හොඳ නැහැ කියලා කියනවා. නෑ ලංකාවේ මෙවට කිව්වේ ගස් ඒක නිසා අපිත් මෙහි කියන්නේ ගස්ම තමයි කියලා කිව්වොත් අරුබුද. නමුත් මෙහි ආවට පස්සේ අපි ඒක හඳුන්වනවා ට්‍රීස් කියලා. ඊට පස්සේ අපි විවාහාර කරන්නේ ඒක තමයි. බුදුරජාණන් දේශනා කරනවා ඒ පොදු විවාහාරයේ ඉක්මවා යන්න හොඳ නැහැ කියනවා. මෙන්න මේක තමයි කියනවා නිකලස් බව පිළිබඳව විස්තර විභාගයේදී කරන මූලික මාතෘකාව. එතකොට අපි මේ ඉගෙන ගත්තේ අරණ නිකලස් බව පිණිස පවතින වැඩපිළිවෙලේ මූලික මාතෘකාව. දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ විස්තරය දේශනා කරනවා. මහණෙනි ලාමකෝ ගාම්‍යෝ පුතඥයන්ට අයත් වූ අනාර්යෝ අහිත පිණිස පවතින කාම සුඛෙහි නොයදී යුතුය. දුක් සහිත වූ අනාර්යෝ අහිත පිණිස පවතින තමාව පීඩාවට පත් කර ගැනීමේ තපස් ක්‍රමවල නොයදී යුතුය කියලා ප්‍රකාශයක් කළාද ශාස්ත්‍රඥ වහන්සේ අපිට ඒක දේශනා කළේ. එහෙම දේශනා කළේ ඇයි කියලා අහනවා. කුමක් සඳහාද එහෙම දේශනා කළේ? ශාස්ත්‍රඥ දේශනා කරනවා මහණෙනි මේ ලාමකෝ ගාම්‍යෝ පුතඥයන්ට අයත් වූ අනාර්යෝ අහිත පිණිස පවතින කාමයට බැසගෙන කාමයට බැඳුණු සැපයේ යුක්තව යමෙක් ඒ සතුටෙහි යෙදී ඉන්නවද? ඒ කියන්නේ කාම සුඛයට ඇලිලා ඒ කාම සුඛයෙන් කාමයෙන් ලැබෙන සැපයට යෙදලා ඉන්නවද? මේ ස්වභාවය දුක් සහිතයි කියනවා. පීඩා සහිතයි, කරදර සහිතයි, දැවිලි සහිතයි, මිත්‍යා ප්‍රතිපදාවක්. ඒ කියන්නේ අපි කාම සුඛෙහි ඇලී ගලී වාසය කිරීම කියලා කියන්නේ ඒ කාමයේ තුලින් తాවකාලික පොඩි සැපයක් ලැබුණට ආන්ගේ කාමයේ ඇලී සිටීම කියන ස්වභාවය බුදුරජාණන් දේශනා කරනවා. ඒ ආයහිත පිණිස පවතින කාමයට බැඳුණු සැපයෙන් යුක්තව කාමයට බැඳුණු සැපයෙන් යුක්ත වූ යමෙක් ඒ සතුටෙහි යෙදී ඉන්නවනම්
ඒ සතුටේට එකතු වෙලා ඉන්නවා නම් ආන්ගේ ස්වභාවය දුක් සහිතයි. ඒ කියන්නේ මේ ජීවිතේටත් දුක් සහිතයි. පරලොවට ගොඩාක් දුක පිණිස පවතිනවා. බුදුරජාණන් දේශනා කරනවා අප්පස්සාදා කාම බහූ දුක්ඛා බහූ ආදීනවා. කාමයේ තුලින් යම් සැපයක් ලැබෙනවා. හැබැයි මේ සැපය අප්පස්සාදා අල්පයි. ඒ ඇතුලේ දුක් ගොඩාක් තියෙනවා කියලා කියනවා. මේ කාරණේ නුවණ තියෙන කෙනා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන හිතනවා මේ කාමයට එක්කමම හිටියට මේ කාමය කියන්නේ දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. දැවිලි සහිතයි. මේ කාමයේ ඇලිලා සිටීම මිත්‍යා ප්‍රතිපදාවක් කියලා එයා අවබෝධ කරගන්නවා. ඒ වගේම ලාමකයෝ ගාම්‍යෝ පුතඥයන්ට අයත් වූ අනාර්යෝ අහිත පිනිස පවතින කාමයට බැඳුණු සැපේ යුක්ත වූ යමෙක් ඒ සතුටෙහි නොයදී ඉන්නවද? කාමයේ නිසා යම් සැපයක් ලැබෙනවා. හැබැයි ඒ කාමයේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, gaduwak වශයෙන් ඊට පස්සේ ඒක තමාට අයත් නැති දෙයක් හැටියට, වෙනස් වෙලා යන දෙයක් හැටියට දකිමින් වාසය කරනවා කෙනෙක්. එතකොට ඒ කාමයට බැඳුණු සැපේ යුක්ත වූ යමෙක් ඒ සතුටෙහි නොයදී සිටිනවද? මේ ස්වභාවය දුක් රහිතයි, පීඩා රහිතයි, කරදර රහිතයි, දැවිලි රහිතයි, සම්‍යක් ප්‍රතිපදාව. කියන්නේ අපි ජීවත් වෙනකොට දැන් අපිට වාහනයක් තියෙනවා. වාහනේ කියන්නේ ගොඩක් සුව පහසුට හදපු කාමයට උවමනා කරන දෙයක්. හැබැයි කාමයේ තියෙන වාහනේ නෙමෙයි. අපේ හිත ඇතුලේ. එතකොට අපි පාවිච්චි කරන ඒ වාහනේ බ්‍රෑන්ඩ් එකට හරි, හැඩයට හරි, පාටට හරි එයා දන්නවා මේ ඇහැ පිනවන්න. අපේ හිත පිනවන්න තියෙන දෙයක්. මම මේක රැලිලා මේකෙන් සතුටු වෙනවා මේ කාමයට අයිති දෙයක්. හැබැයි මේ වාහනේ ගැන අනිත්‍ය දෙයක්. අපි ගත්ත වාහනේ ගොඩාක් ආදර රැගෙන හිටියට ඕක අවුරුදු කීපයක් යනකොට තහඩු ටිකක් විතරයි. දැන් අපි දකින්න මම මේ ළඟදි දැක්කා මේ වෙස්ට් අසපේ ඉඳන් ආපහු මෙහෙ එනකොට ඒ වගේ වාහන මම හිතන්නේ මේ පරණ වාහන කඩන තැන් තියෙන්නේ. ඒවා කරලා තලලා පෙට්ටි නිකන් ඒවම පැක් කරලා තියෙනවා. ඉතින් අපි වගේම සමහර විට ගොඩාක් ආසෙන් ගත්ත නමුත් ඇත්ත ඒකනේ දවසානේ. ඒකට කාමයට එක්ක අපි ඉන්නවා. හැබැයි කාම සැපෙහි එයා හිටියට ඒකට එකතු වෙලා නැහැ. එයා තේරුම් අරගෙන මේ අනිත්‍යයි වෙනස් වෙනවා කියලා. ඒකට කාමයට බැඳුණු සැපේ යුක්ත වූ යමෙක් ඒ සතුටේ නොයදින. ඒකෙන් සතුට වෙවි නැහැ කාමයෙන්ම. මේ ස්වභාවය දුක් රහිතයි. දැන් බලන්න දැන් ඔන්න ඉස්සරහට නිවාඩු කාලෙන්නනේ. නිවාඩු කාලෙනකොට අපි වෙනම plan හදා ගන්නවා. අපි මේ සැරේ යන්නේ මේ යාළුවොත් එක්ක මෙහෙ යනවා ගිහිල්ලා මෙහෙම පාටියක් දානවා මෙහෙම කනවා මෙහෙම බොනවා. කාම සැපයක් තමයි අපි ඒ පතන්නේ. හැබැයි ඒ දේම අපිට gedara ඉඳලා ඉවරලා කාලා බීලා ඉන්න පුළුවන්. හැබැයි ඒක අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. ඉතින් මෙන්න මේ යථා ස්වභාවය දන්නේ නැතුව එයා ඒ සතුටෙහි කාම සැපයෙන් ලැබෙන සතුට නොයදී ඉන්නවද? ඒ ස්වභාවය දුක් රහිතයි. පීඩා රහිතයි. කරදර රහිතයි. දැවිලි රහිතයි. සම්‍යක් ප්‍රතිපදාවක්. ඒ කියන්නේ දුකින් නිදහස් වෙන්න තියෙන වැඩපිළිවෙල. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා දුක්ඛ අනාර්ය අයහපත් පිනිස පවතින අත්තිකිලමතානුയോഗේ යමෙක් යෙදිලා ඉන්නවද? අත්තිකිලමතානුയോഗේ එයා යෙදිලා කියන්නේ ඒකාකාර තපස්කන්. දැන් බෝසතාණන් වහන්සේගේ ඒ කතාවල කියන්නේ දුෂ්කර ක්‍රියාවේ තියෙනවා ඇන ගහපු ලෑලි වල නිදාගත්තා කියලා කියනවා. හිම වැටෙන සීතලේ ගඟේ බැහැලි වලලා ඒ වතුරේ කිමිදෙනවා කියලා කියනවා. එතකොට මේ ඊළඟට මේ තල්ලැට දෙකක් අරගෙන තල්ලැට කියන්නේ ගොඩක් ගොරෝසුයිනේ. ඒවා මේ කොස් වලට තියලා කොණ්ඩේ කපන්නේ නැහැ. මෙහිම තියලා අදිනවා. කෙස් ගැලවෙන. එතකොට මේ ඔළුවේ අර කියන්නේ චූටි මේ මස් වලට සම්බන්ධ වෙච්ච කොටසක් තියෙනවනේ. ඒකත් එක්ක ගැලවිලා තමයි එන්නේ. එතකොට මේ කොහොම ටික රිදෙනවා.
පස්සේ මේ නිකමටවත් හිතෙන්නේ නැහැ කියන මේ හැමේ මේ දූවිලි තට්ටු බැඳිලා තියෙනවා. හරියට අර ගස්වල පොතු හැදිලා තියෙන්නේ නිකන් පරණ වෙලා. ඒ වගේ තට්ටු බැඳිලා තිනවා කියනවා. නිකමටවත් ඒව සෝදලා පිරිසුදු කරන්න හිතෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ කෑමෙන් ගොඩාක් පවත්වපල භෝජන තමයි ළඟට වැටිච්ච දෙයක් විතරයි කන්නේ. ඒතර කෑම කනකොට නොඑක් නීති දා ගන්නවා යාලා. දැන් බෝසතාණන් වහන්සේගේ ජීවිතයේ තියෙන මහා විකටය අනුභව කරා කියලා. මහා විකටය කියලා කියන්නේ දැන් අපි ගත්ත ආහාරේ දිරවලා මල මූත්‍ර වෙලා පිට වෙනවන්නේ. ඒ පිට වෙන දේ අරගෙන ආපහු කනවා. ඒක ආපහු දැන් ඊට වැඩි අඩුවෙන් තමයි ආපහු පිට වෙන්නේ. ඒ දේ අරගෙන ආපහු කනවා. ඔය විදිහට මල මූත්‍ර හැදෙන එක නතර වෙනකම්ම ඒව අනුභව කරනවා කියනවා. දුෂ්කර ක්‍රියාව. අත්තිකිලමතානුയോഗේ තමා පීඩාවටපත් කරගන්න. ආන් ඒකේ යෙදිලා ඉන්නවද කෙනෙක්? ඒක දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. දැවිලි සහිතයි. මිත්‍යා ප්‍රතිපදාවක්. ඒ කියන්නේ ඒක දුකින් නිදහස් වෙන්න නිකලස් බවට උපකාර වෙන්නේ නැහැ. හැබැයි දුක්ඛ අනාර්ය අයාපත් පිණිස පවතින අත්තිකිලමතානුയോഗේ යමෙක් නොයදී ඉන්නවද? තමාට පීඩාවටපත් කරගන්න ඒ අත්තිකිලමතානුയോഗයේ යෙදෙන්නේ නැද්ද? ඒ ස්වභාවය දුක් රහිතයි. අත්තිකිලමතානුയോഗයේ යෙදෙන්නේ නැත්තම් දුක් රහිතයි. පීඩාවක් නැහැ. කරදර නැහැ. දැවිලි තැවිලි නැහැ. සම්‍යක් ප්‍රතිපදාවක්. එතන පින්වත්නි මධ්‍යම ප්‍රතිපදා පුරුදු කරන්නේ නැති හැම කෙනාම වැටෙන්නේ ওই අන්ත දෙකට. ওই අන්ත දෙකෙන් එකට. එක්ක කාම දැන් අද නම් බොහෝ දෙනෙක් වැටෙන්නේ ওই කාමසුකල්ලිකාන යෝගයට. ඉන්දියාව වගේ සමහර තාපස ජීවිත ගත කරන ඒ වගේ තියෙනවා තාපසකම ගොඩාක් දුක් දෙනේව. එතකොට ඒ අය අත්තිකිලමතාන යෝගය. දැන් මේ දෙකේ ස්වභාවය තේරුම් අරගෙන යෙදෙන්න එපා කියන බුදුරජාණන් දේශනා කරන යම් පින්වත් මහණනි මම ප්‍රකාශයක් කරාද මේ කාමසුකල්ලිකාන යෝගයේ යෙදෙන්න එපා. අත්තිකිලමතාන යෝගයේ යෙදෙන්න එපා කියලා ඉවර වෙලා ඒක කිවි ඔන්න ඔය කාරණේ මුල් කරගෙන. ඒ කියන්නේ ඔය දෙකේ යෙදිලා ඉන්නවනම් එයාට දුක් සහිතයි, පීඩා සහිතයි, දැවිලි සහිතයි, කරදර සහිතයි. ඒක මිත්‍යා ප්‍රතිපදාව. නැවත සසරෙම ඉපදි මෙරි යන්න හේතු වෙන්නේ. හැබැයි ඔය අන්ත දෙකේ යෙදෙන්නේ නැත්තම් කාමසුකල්ලිකානියෝ දෙන්නෙත් නැහැ. අත්තිකිලමතානියෝගේ දෙන්නෙත් නැහැ. ඒක දුක් රහිතයි, පීඩා රහිතයි, දැවිලි තැවිලි රහිතයි. ඒ වගේම සම්‍යක් ප්‍රතිපදාව. මේ කාර්ය ශාඛිකේ සම්මා දිට්ඨිය. කෙනෙක්ට මේ ගැන අවබෝධයක් තියෙනවා කෙනෙක් සම්මා දිට්ඨියට අයිති දෙයක්. පින්වත් මහණෙනි, ඒ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් විසින් අවබෝධ කළ මධ්‍යම ප්‍රතිපදාව. දහම් මැස ලබා දෙන, නුවණ උදා කරන, සංසිඳීම් ඇති කරන, විශේෂ ඥානය ඇති කරන, අවබෝධය ඇති කරන, නිවන පිණිස පවතින වා කියලා යමක් ප්‍රකාශ කළාද ඒ කිව්වේ කුමක් පිණිසද කියනවා. ඒ තමයි පින්වත් මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය පිණිස කියලා කියනවා. අංග 8න් යුක්ත මාර්ගය. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ අංග 8යි. බුදුරජාණන් දේශනා කරනවා අර කාමසුකල්ලිකාන යෝගය කියන අන්තයටයි අත්තිකිලමතාන යෝගයේ අන්තයටයි නොපැමිණ. ඒ අන්ත දෙකෙන් බැහැරුණාට පස්සේ එයාට තථාගතයන් වහන්සේ අවබෝධ කරලා දී මධ්‍යම ප්‍රතිපදාව. ඒ මධ්‍යම ප්‍රතිපදාව තමයි ධම්මැස ලබා දෙන, නුවණ උදා කරන, සංසිඳීම ඇති කරන, විශේෂ ඥානය ඇති කරන, අවබෝධය ඇති කරන, නිවන පිණිස පවතිනවා කියලා ප්‍රකාශ කරාද ඔන්න ඔය කාරණේ පිණිස කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒසෝ මග්ගෝ නත් අඤ්ඤෝ. මේකමයි තියෙන මාර්ගය. වෙන මාර්ගයක් නැහැ කියන මේ සත්‍යයන්ට පිරිසුදු බව පිණිස. ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස. ඒ නිසා පින්වත්නි අපිට ගොඩාක් වාසනාවන්තයි.
මේ සසර ඉපදී මෙරි යන ගමනේදී අපිට ඒ මධ්‍යම ප්‍රතිපදාව ගැන කියලා දෙන ශාස්ත්‍රඥ වහන්සේ මුණ ගැහුණා. ඒ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අපේ ජීවිතේ හැඩගස්ව ගන්න ඕනේ කරුණු ටික. ඒ තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ දුක ගැන තියෙන අවබෝධය, දුක හටගන්නේ මෙහෙමයි කියලා තියෙන අවබෝධය, දුක නැතිවීම ගැන තියෙන අවබෝධය, දුක නැති වෙන මාර්ගය ගැන තියෙන අවබෝධය. ඕක ජීවිතේක තියෙන්න ඕන දෙයක්. ආර්ය සත්‍ය අවබෝධ සම්මා දිට්ඨිය. එතකොට ඒ අවබෝධය තියෙන කෙනා කාමයන්ගේ නික්මීම පිණිස යා කල්පනා කරන විටින් විට හරි. අනුන්ට හිංසා පීඩා නොකිරීම පිණිස කල්පනා කරනවා. ඊට පස්සේ අන් අය කෙරේ ද්වේෂයෙන් කල්පනා කරන්නේ නැහැ. මෙත් සිතින් කල්පනා කරන. එතකොට යා නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප කියන දේ ජීවිතේ පුරුදු කරගන්නවා. අර දැක්මෙන් යුක්තව කාමේ ආදීන සිහිපත් කර කාමයන්ගෙන් නිදහස් වෙන්නයි, තරහ නැතුව ඉන්නයි, හිංසා පීඩා නොකර ඉන්නයි එයා කල්පනා කරනවා. සම්මා සංකල්ප. ඒකත් එක්ක එයාගේ වචනේ සංවර වෙනවා. සම්මා වාචා. එතකොට එයා බොරු කියන්නේ නැහැ. කේලම් කියලා බිඳවන්නේ නැහැ. පරුස වචන කියලා අන් අයගේ හිත රිදවන්නේ නැහැ. ඒ වගේම එයා හිස් වචන කතා කර කෙලෙස් අවශ්‍යගන්නේ නැහැ. සම්මා කම්මන්ත. එදිනෙදා ජීවත් වෙනකොට එයා කයින් වැරදි දේ කරන්නේ නැහැ. සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. වැරදි කාම සේවනය දෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. ඊළඟට මේ වැරදි කාම සේවනය කයින් ඒ වැරදි කෙරෙන්නේ නැහැ. ඊළඟට සම්මා ආජීව. තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න මොනවා හරි උපයා ගන්න ඕන. ආන්‍ය උපයා ගන්න දේ අධාර්මික මිත්‍යා දෙයකින් එයා උපදවා ගන්න නැහැ. ඊළඟට සම්මා ආජීව. ඒ විදිහේ ජීවිතය ගත කරමින් එයා සම්මා වායාම. අකුසල් ප්‍රහාණය කරන්න, කුසල් දියුණු කරගන්න, වීරියක් ඇති කරගන්න එයාගේ ජීවිතේ. සම්මා සති. ඒත් එක්කම එයා හොඳට මේ කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සනාවේ හිත එක කරගන්නවා. එතකොට ඒ සිහියෙන් ඉන්නවා. සම්මා සති. එතකොට යාට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන ලැබෙන. ඔන්න ඔය අංග 8 අපේ ජීවිතය ඇතුළේ ඇති කරගන්න පුළුවන් නම් තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. බුදුරජාණන් දේශනා කරනවා ඔය අංග 8 ජීවිතය ඇතුළොත් එයාට ධම්මස පහළ වෙනවා. නුවණ උදා කරනවා. ඒ වගේම සංසිඳීම ඇති කරනවා. විශේෂ ඥානය ඇති කරනවා. අවබෝධය ඇති කරනවා. නිවන පිණිස පවතිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඔන්න ඔය කාරණේ පිණිස තමයි මධ්‍යම ප්‍රතිපදාව ගැන දේශනා කළේ කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා හුවා දැක්වීම ගැන දැනගත යුතුයි. හෙලා දැකීම ගැන දැනගත යුතුයි. එහෙම දැනගෙන හුවා දැක්වීම, හෙලා දැක්වීම ගැන දැනගෙන හෙලා නොදැක්ක යුතුයි. හුවා නොදැක්ව යුතුයි. ධර්මයේ විතරක් දෙසිය යුතුයි කියලා කියවනේ. ඒ කුමක් පිණිසද කියනවා. බුදුරජාණන් දේශනා කරනවා මහණනි හුවා දක්වන්නේ කොහොමද කියලා අහනවා. හෙලා දකින්නේ කොහොමද කියලා අහනවා. හුවා දක්වන්නේත් හෙලා දකින්නෙත් කොහොමද කියනවා. ධර්ම දේශනාවක් නොවන්නේ කොහොමද? එයා ඒ ධර්ම දේශනාවක් නෙමෙයි වෙනවා කියන එක කරත් එහෙම. ඒ තමයි කෙනෙක් කියනවා මේක හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. හීන වූ ගාම්‍යෝ පුතඥයන්ට අයත් වූ අනාර්යෝ අනර්ථ සහිත වූ කාම සුඛයෙහි ඇලී සැප විඳින උදවිය ඒ සොම්නසේ යෙදී සිටිනවද? කියන්නේ කාමයෙන් සතුටු වී කාම සැපේෙම ඇලී ඒකෙම සොම්නසේ යෙදී සිටිනවද? ඒ සියලු දෙනාම දුක් සහිතවයි ඉන්නේ. ඒ සියලු දෙනා දුක් සහිතවයි, පීඩා සහිතවයි, කරදර සහිතවයි, දැවිලි සහිතවයි ඉන්නේ. ඒක මිත්‍යා ප්‍රතිපදාවක් කියලා කිව්වොත් ඒ තුලින් කෙනෙක් හෙලා දැක්ක වෙනවා කියනවා. තේරුණාද දන්නේ? කියන දැන් කාම සුඛල්ලිකාන දැන් අපි සාමාන්‍ය අද සමාජයේ තියෙන්නේ කාලා බීලා ඇදලා පැලඳලා ගෙවල් දොරවල් එහෙම කරගෙන ඉන්නවනේ. ඒතකොට සමහර කෙනෙක් ඉන්නවා ධර්ම පුරුදු කරගන්නවා.
එයා හැබැයි හොඳ ලස්සන ගයක් හදා ගන්නවා. හොඳ වාහනයක් ගන්නවා. එයාගේ පෞල් ජීවිතේ බිරිඳට ගොඩාක් ආදරේ, ස්වාම පුරුෂයට ගොඩාක් ආදරේ. දරුවන්ට එයාලා හරි ආදරේ, ලෙන්ගතොයි. හොඳට කාලා බීලා ඇඳලා පැනලා ඉන්නවා. එහෙමයි අපිට දකින්න ලැබෙනවා. එතකොට ඒ කාමී තමයි යාලා ඉන්නේ. මොකද ගිහි ජීවිතේ ගත කරන කෙනෙක් බොහෝ වෙලාවට කාමයට එක්ක එතකොට කෙනෙක් කියනවා ඔය කාම සුඛේ යෙදිලා කාමයේ ඇලී ගලී ඒ වගේ සතුටු වෙවි සැප විඳ විඳ සොම්නසින් ඉන්නවද? ඒ සියලු දෙනාම දුක් සහිතවයි ඉන්නේ. ඒ සියලු දෙනා පීඩා සහිතවයි ඉන්නේ. කරදර සහිතවයි ඉන්නේ. දෙවිලි සහිතවයි ඉන්නේ. ඕකුම් මිත්‍යා ප්‍රතිපදා පුරුදු කරන්නේ කියලා කිව්වොත් ඒ තුලින් අර අයව හෙලා දැක්ක වෙනවා කියලා කියනවා. කෙනෙක් කියනවා ඒ වගේම ওই කාම සුඛේහි යෙදී නොයෙදී ඉන්නවද? කාමයට එක්ක එකතු වෙලා ඇලී සැප විඳින උදවිය ඒ සොම්නසේ නොයෙදී ඉන්නවද? ආන්ගේ හැමදෙනාම දුක් රහිතවයි ඉන්නේ. ඔය කාමයේ අත්හැරලා ඔය නිකන් බුම්මගෙන පරණ වෙච්ච වාහනයක එයාට දියුණු වෙන්න කිසි ඕනකමක් නැහැ. ගියක් දොරක් හදා ගන්න ඕනකමක් නැහැ. බිරිඳ ගැනත් ඕනෑට වැඩි. එහෙමත් කරනවනේ මේ ධර්ම පුරුදු කරනවා කියලා සමහර අය. එයාලා මොකද කරන්නේ? කෙකෝ අනේ ඕවා අනිත්‍යයි කියනවා. ඕවා ඕනේ නැහැ කියලා කියනවා. වාහනයක් එහෙම ඕනකමක් නැහැ. එතකොට කෙනෙක් හිතර කියනවා නම් මේ බලන්න යා කාමයේ ඇලිලා නැහැ. කාම සැපෙහින් සතුටින් ඉන්න කෙනෙක් නෙමෙයි යා කියලා. එයා ඒක නිසා දුක් රහිතව ඉන්නවා. පීඩා රහිතව ඉන්නේ. කරදර රහිතව ඉන්නේ. දැවිලි රහිතව ඉන්නේ. සම්‍යක් ප්‍රතිපදා යුක්තයි කියලා ඔය විදිහට කිව්වොත් ඒ තුලින් කෙනෙක් හොවා දැක්වා වෙනවා කියන්නේ. එහෙනම් මේ පුද්ගලයෙක් අරමුණු කරගෙන අපි හොවා දැක්වීමක්වත් හෙලා දැකීමක් කරන්න එපා කියලා කියන්නේ. මොකද එතන අරුබුද ඇති වෙනවා ඊට පස්සේ. ඒ වගේම යමෙක් දුක්ඛ අනාර්ය අනර්ථ සහිතව අත්තිකිල මතානියෝගෙහි යෙදෙනවද? ඒ හැම කෙනාම දුක් සහිතවයි ඉන්නේ. පීඩා සහිතවයි ඉන්නේ. කරදර සහිතවයි ඉන්නේ. දැවිලි තැවිලි සහිතවයි ඉන්නේ. ඒක මිත්‍යා ප්‍රතිපදාව යුක්තවයි කියලා කියනවා නම් එතකොට තව කෙනෙක් හෙලා දැක්ක වෙනවා කියනවා. හැබැයි මේ අත්තිකිල මතානියෝගේ යෙදෙන්නේ නැතුව ඉන්නවා නම් නොයෙදෙනවද? ඒ හැමෝම දුක් රහිතවයි ඉන්නේ. පීඩා රහිතවයි ඉන්නේ. කරදර රහිතවයි ඉන්නේ. දැවිලි රහිතවයි ඉන්නේ. සම්‍යක් ප්‍රතිපදා යුක්තයි කියලා කියනවනම් තව කෙනෙක්ම හුවා දැක්වා වෙනවා කියනවා. බුදුරජාණන් දේශනා කරනවා ඒ වගේම තමයි කෙනෙක් කියනවා නම් භව සංයෝජනේ ප්‍රහාණය වෙලා නැද්ද? භවයට බැඳිලා තියෙන කරුණු ප්‍රහාණය වෙලා නැද්ද? ඒ සියලු දෙනාම පීඩා සහිතවයි ඉන්නේ. කරදර සහිතවයි ඉන්නේ. දැවිලි සහිතවයි ඉන්නේ. මිත්‍යා ප්‍රතිපදා යුක්තයි කියලා ඔය විදිහට කිව්වොත් ඒ වචන තුල තව කෙනෙක් හෙලා දැක්ක වෙනවා කියනවා. භව සංයෝජන ප්‍රහාණය වෙලාද තියෙන කෙනෙකුට ඒ සියලු දෙනාම දුක් රහිතවයි ඉන්නේ. පීඩා රහිතවයි ඉන්නේ. කරදර රහිතවයි ඉන්නේ. දැවිලි රහිතවයි ඉන්නේ. සම්‍යක් ප්‍රතිපදාව යුක්තයි කියලා කිව්වොත් ඔය විදිහට කිව්වොත් ඒ කෙනාව හුවා දැක්වා වෙනවා කියනවා. බුදුරජාණන් දේශනා කරන මහණෙනි ඔය විදිහට තමයි හුවා දකින්නේ හෙලා දකින්නේ. ඔය විදිහට නම් යම් ධර්මයක් කියන්නේ යම් කතාවක් සිද්ධ වෙන්නේ ඒක ධර්ම දේශනාවක් වෙන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් අපි ධර්මයේ කියනකොට හරි පරිස්සම් වෙන්න ඕනේ. හුවා දැක්වීමත් හෙලා දැක්වීමත් නොකරන්න ඕනේ. ඕක බොහෝ වෙලාවට අපිට තියෙන පැහැදීම හරි නැත්තම් අපිට තියෙන තව කෙනෙකුට මේක දෙන්න තියෙන ඕනකම නිසා හරි තවත් පිරිසත් එක්ක කතා කරනකොට ඔය හුවා දැක්වීමයි හෙලා දැකීමමයි තියෙන්නේ. අපි හැම වෙලාවෙම කම්පෙයා කර බලන් හුරු වෙලා තියෙන්නේ. අරයට සාපේක්ෂව මෙහෙම කොහොමද? මෙයාට සාපේක්ෂව මෙහෙම කොහොමද කියලා. එතකොට හොඳට ಗುಣ තියන අය හෙලා දකින්න සමහර වෙලාවට. කිසි ගුණයක් නැති අය හුවා දක්වනවා. බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි හුවා නොදක්වන්නෙත් හෙලා නොදකින්නෙත් ධර්ම දේශනා වෙන්නෙත් කොහොමද කියනවා. ඒ තමයි අපි දැන් කාම
සුකල්ලිකාන යෝගය ගැන ඉගෙන ගත්තානේ. කාම සැපේ ඇල්ල ඉන්නවා කියලා. ඒ කාම සුකල්ලිකාන යෝගයේ ස්වභාවය තමයි හීනයි, ගාම්‍යයි, පෝතොජ්ජනිකයි, අනරියයි, අනත්ත් සංහිතයි. ආන්ගේ ස්වභාවයුක්ත කාමයට ඇලි සැප විඳින උදවිය ඒ සොම්නසියේ යෙදී සිටිනවද? ඒ සියලු දෙනා දුක් සහිතවයි ඉන්නේ, පීඩා සහිතවයි ඉන්නේ, කරදර සහිතවයි ඉන්නේ, දැවිලි සහිතවයි ඉන්නේ, මිත්‍යා ප්‍රතිපදාවේ යුක්තයි කියලා ওই විදිහට කියන්නේ නෑ යා. කියන්නේ පුද්ගලයෙක් අරමුණු කරගෙන මෙහෙමයි කියලා කියන්නේ නැහැ. හැබැයි මෙහෙම කියනවා. ඒ තමයි කාම සුඛයේ යෙදීම නම් වූ ඔය ස්වභාවය දුක් සහිතයි කියලා. ඒ ස්වභාවය දුක් සහිතයි, පීඩා සහිතයි, කරදර සහිතයි, දැවිලි සහිතයි, මිත්‍යා ප්‍රතිපදාවක් කියලා. එතකොට එයා ධර්මයේ කිව්ව වෙනවා කියනවා. අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරමු. ඒ කියන්නේ අපි කියන මේ උපකාමයේ සතුටේ මෙහෙම ඉන්නවා. ඔබ මහා හීන කෙනෙක්. ඔබ පුතඥයෙක්. ඕක දුක් සහිතයි, කරදර සහිතයි කියලා කියනවා. එතකොට එයාව හෙලා දැක්ක වෙනවා. හෙලා නොදකින්න නම් කොහොමද වෙන්නේ? එයා පුද්ගලයා නෙමෙයි අරමුණු කරගන්නේ. කරගන්නතෝ කියන දැන් කිව්වොත් මේ ලෝකේ කාමයට ඇලිලා කාම සැපෙහි යෙදීම කියන වැඩපිළිවෙලක් තියෙනවානේ. ආන්ගේ වැඩපිළිවෙල දුක් සහිත දෙයක්. එතකොට මේ වැඩපිළිවෙල තමයි දුක් සහිත, පීඩා සහිත, කරදර සහිත, දැවිලි සහිත, මිත්‍යා ප්‍රතිපදාවක් වෙන්නේ. එතකොට ඒ ප්‍රතිපදාව ගැන තමයි යා කියන්නේ. එතකොට කාම සුකල්ලිකාන යෝගය තමයි හොඳ නැති දේ වෙන්නේ. එතකොට එහෙම කිව්වොත් එහෙම තව කෙනෙක් පීඩාවටපත් වෙන. දැන් අපි කිව්වොත් එහෙම ওই කාමයේ අතාරින්න මහත්තයෝ ඕක වැඩක් නැහැ. ඔය අම්මා පුතඥයෙක් විදිහට ලාමක කෙනෙක් හැටියට ඔය ඉන්නේ කියලා ඉවර වෙලා කිව්වොත් එතකොට කෙනෙක් ගැටෙන්න පුළුවන් ඉක්මනින්. එහෙම නැතුව කිව්වොත් මේ කාමය කියන්නේ දුක් සහිත දෙයක්, පීඩා සහිත දෙයක්. ඒක ඇත්තද බොරුවක්ද? කාමය කියන්නේ දුක් සහිත දෙයක්, පීඩා සහිත දෙයක්, කරදරකාරී දෙයක්, දැවිලි සහිත දෙයක්, තැවිලි සහිත දෙයක්. එතකොට එහෙම කිව්වොත් මේ ප්‍රතිපදාව ගැන කෙනෙක් තේරුම් අරගෙන ඒකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. නැත්තම් ඒකේ යෙදලා ඉන්න පුද්ගලයාව අරමුණු කරගත්ත ගම ඒ පුද්ගලයාව පහත් කරා වෙනවා යා. ඒ පහත් කරන්නේ නැතුව ප්‍රතිපදාවේ තියෙන පහත් බව තමයි මෙතන කියන්නේ. ඒ යෙදිලා ඉන්නවද? මෙතන භාග්‍යතුන් දේශනා කරන්නේ මෙහෙම කියනවා. කාමසුඛෙහි යෙදීම නම් වූ ස්වභාවය දුක් සහිතයි. මොකද ඒක අපිට කාටවත් කියන්නේ මේ ලෝකේ යම් කිසි කෙනෙක් දුක් කරදර පීඩා විඳිනවා නම් විඳින්නේ ওই කාමසැපේ ඇලිලා ඉන්න නිසා. ඒකට ඒ ප්‍රතිපදා වැරදි නිසායි එයාට දුක් කරදර පීඩා තියෙන්නේ. ඒකට ධර්මයේ කෙනෙකුට කියන්න ඕනේ නම් ප්‍රතිපදාවේ වැරද්ද. අපි තව කෙනෙකුට පෙන්ලා දෙන්න ඕනේ ඔය වැඩපිළිවෙල වැරදි කියලා. ඕක දැවිලි සහිතයි, කරදර සහිතයි, මිත්‍යා ප්‍රතිපදාවක් කියලා. එතකොට එයා ධර්මයේ කිව්ව වෙනවා කියන. ඒ වගේම හීන වූ ගාම්‍ය පුත්තජනයන්ට අයිති වූ අනාර්ය වූ අනර්ථ සහිත වූ යම් කාමයකට ඇලී සැප විඳින උදවිය ඒ සොම්නසේ නොයිදී සිටිනවද? ඒ හැම කෙනාම දුක් රහිතවයි ඉන්නේ, පීඩා රහිතවයි, කරදර රහිතවයි, දැවිලි තැවිලි නැහැ. ඒක සම්‍යක් ප්‍රතිපදාව කියලා එහෙම කියන්නේ නැහැ. කියන්නේ ඔය කාමයේ අත්හැරලා හරියන මෙහෙයන භාවනා කරගෙන ඉන්නවා, මේ බලාපලුම් බොහොම සැපසේ ඉන්නවා කියලා පුද්ගලයා අරමුණු කරගන්නේ නැහැ. එතකොට එහෙම පුද්ගලයා අරමුණු කරන හුවා දෙක්වා වෙනවනේ. එහෙම අරමුණු කරගන්න නැතුව මෙහෙම කියනවා. අනේ යම් කිසි කෙනෙක් කාම සුඛේ නොයදී ඉන්නවනම් ඒ කාමයෙන් සතුට වෙවි නැත්නම් ආන් එතකොට දුක් නැහැ යාට. පීඩා නැහැ. කරදර නැහැ. දැවිලි නැහැ. සම්‍යක් ප්‍රතිපදාවක්. එතකොටයි ධර්මයේ වෙන්නේ කියලා කියනවා. එතකොට කෙනෙක් හුවා දක්වලා නැහැ. එතකොට යා ප්‍රතිපදා වැඩපිළිවෙල තමයි කියලා දෙන්නේ. මෙන්න මේක තමයි යහපත් දේ. මේ දේ පුරුදු කරනකොට කරදර පීඩා දුක් පීඩා නැහැ. දැන් අපි හිතමු ඔන්න දැන් ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඔයාලත් ඉන්නවා. අපි ඔක්කොම මිනිස්සු. අපි ඔක්කොම කාලා බීලා ඉන්නවනේ. අපි ඔක්කොම ආදලා පැනදලා ඉන්නවා. එතකොට අපි ඔක්කොම
මේ කුටි සෙනසුන් අපිට තියෙනවා. ඔයාලට ගෙවල් දොරවල් තියෙනවා. අපිට ගමනක් බිමනක් යන්න ඕන වුණොත් එහෙම අපිත් මොකක් හරි වාහනයක නැගලා යනවා. නමුත් දැන් අපි පැවිදි වෙච්ච පිරිසක්. ඔයාලා ගිහි පිරිස. ඔයාලා වැඩිපුර කාමයට එක්ක එකතු වෙලා ඉන්නවා. කිව්වොත් එහෙම ඔයාලා කාමයට යෙදෙච්ච ලාමක ගිහියෝ උඹලා දුක් සහිත පීඩා සහිත වෙන්නේ කියලා කිව්වොත් එයාලා හෙලා දැක්ක වෙනවා. කිව්වොත් එහෙම අපි බලන්න අපි එහෙමනේ අපි පැවිදි වෙලා අපිට ගියක් දොරක් නැහැ. මෙහෙමයි කියලා කිව්වොත් අපි හුවා දැක්වා වෙනවා. දැන් එතකොට එතකොට දැන් බුදුරජාණන් දේශනා කරන මෙහෙම කිව්වොත් එහෙම ඔය කාමයේ කියන ප්‍රතිපදාව කාමයේ කියන වැඩපිළිවෙල දුක් සහිත දෙයක්. කරදර සහිත දෙයක්. පීඩා සහිත දෙයක් කිව්වොත් ඒක බොරුවක් කියන්න පුළුවන්ද කාටවත්? බෑ. ඒකේ මම යෙදිලා ඉන්නවනම් මම දැන් සමහර විට හිතන්න මෙහෙම අපිට ගමනක් යන්න වෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා වටිනා සුඛෝභෝගී වාහනයක ආවා කියලා හිතන්නකෝ. එයා සමහර විට සංඝයා බොහොම ගෞරවයෙන් වඩම්මන්න එයා ඒ වාහනේට ඇල්මක් නැතුව එනවා. හැබැයි මම මාන්නයක් ඇති කරගත්තොත් එහෙම මං ගියේ මෙහෙම වාහනයක කියලා. ඒකට පිටින් පේනවා මං කාමයේ යෙදিলা නැහැ කියලා. හැබැයි මං ඒකේ ආසාවක් ඇති කරගත්තොත් එහෙම එතකොට ඒක හොඳ නෑ වැඩපිළිවෙලක් නේ එතකොට. ඒකයි මේ දේශනා කරන්නේ. එතකොට කියනවා මේ කාමයේ නොයදිලා ඉන්නවද ඒ හැම කෙනාම ඉන්නේ සැපසේ කියලා කිව්වොත් ඒක වැරදි කියලා කියනවා. එතකොට එහෙම කරොත් තව කෙනෙක්ව හෙලා දැක්ක වෙනවා. තමා උසස් නැත්නම් තව කෙනෙක් උසස් කරන්නේ. එහෙම කියන්නේ නැතුව කියනවා ඔය කාමයන්ගෙන් වෙන් වෙන්නේ නැත්. කාමයට එක්ක එකතු වෙලා ඉන්නේ නැතුව හීනෝ ගාම්‍යෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනන්ත සංහිතෝ මේ ඒ කාම සැපේ නොයදිලා ඉන්නවද? ඒ ප්‍රතිපදාවක් තියනවද නම් මේ කාම සුඛේ නොයදීම කියන ස්වභාවයෙන් යුක්තයිද? ඒක දුක් රහිතයි. ඒ පීඩා රහිතයි. දැවිලි රහිතයි. සම්‍යක් ප්‍රතිපදාවක් කියන එහෙම කිව්වොත් එයා තව කෙනෙක් හෙලා දැකලා හෝ තව කෙනෙක් හුවා දක්වලා නැහැ. ධර්මයේ විතරක් කිව්ව වෙනවා. යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම මේ අත්තිකිල මතානියෝගී යෙදෙනවද? ඒ හැම කෙනාම දුක් පීඩා සහිතවයි ඉන්නේ, කරදර සහිතවයි, දැවිලි සහිතවයි, මිත්‍යා ප්‍රතිපදායි යුක්තයි කියලා එහෙම කියන්නේ නැහැ කියනවා. නමුත් එයා කියනවා අත්තිකිල මතානියෝගී යෙදීම කියන ස්වභාවය දුක් සහිත දෙයක්. පීඩා සහිත දෙයක්. කරදර සහිත දෙයක්. දැවිලි සහිතයි මිත්‍යා ප්‍රතිපදාවක් කියලා. ඒක එතකොට එයා හුවා දක්වලත් නැහැ, හෙලා දැකලත් නැහැ. එයා ධර්මයේ කියලා. ඒ වගේම කිව්වොත් එහෙම අනාර්යෝ අනර්ථ සංහිත වූ දුක්ඛ අත්තිකිල මතානියෝගේ නොවේදෙනවා නම් ඒ හැම කෙනාම දුක් රහිතවයි ඉන්නේ, පීඩා රහිතවයි ඉන්නේ, දැවිලි තැවිලි රහිතවයි ඉන්නේ, සම්‍යක් ප්‍රතිපදා යුක්තයි කියලා. එයා එහෙම කියන්නේ නැහැ. නමුත් එයා කියනවා අත්තිකිල මතානියෝගේ යෙදීමක් ඇද්ද? ඒ දුක් රහිතයි. අත්තිකිල මතානියෝගෙන් නැත්තම් දුක් නැහැ යාට. පීඩා රහිතයි. කරදර දැවිලි රහිතයි. සම්‍යක් ප්‍රතිපදාවක් කියනවා. එතකොට එයා ධර්මයේ කිව්වා වෙනවා කියලා කියනවා. දැන් ධර්ම දේශනත් එක්ක ගොඩාක් අය ගැටෙනවා සමහර අයනේ. ඒ ගැටෙන්නේ මොකද්ද? හේතුව. ධර්මයේ කියනකොට බොහෝ වෙලාවට සිද්ධ වෙන දෙයක් තමයි හෙලා දැකීමයි, හුවා දැක්කීමයි. එතකොට මොකද අපි කෙලෙස් සහිත විඳලානේ කියන්නේ. කෙලෙස් සහිත විඳලා කියනකොට කෙලෙස් සහිත වචන එනවා. එතකොට මේ කෙලෙස් සහිත විතක්ක ਵਿਚාරත් එක්ක එන වචන වලින් වෙන්නේ එක්ක හෙලා දකින්න නැත්නම් හුවා දක්වනවා. හෙලා දකින්න දැන් ධර්මයේ පුරුදු අපි තමයි ධර්මයේ කියන්නේ අපි තමයි සුපිරි මෙහෙමයි කියලා කිව්වොත් අපි හුවා දැකලා. උඹලා වැරදි අධර්මයේ මෙහෙමයි කියන්නේ කිව්වොත් නමුත් ඔය කියන්නේ වැරදි දෙයක් කිව්වොත් පුද්ගලයෙක් නැහැ. පුද්ගලයෙකු නෙමෙයි. ඔය කියන්නේ වැරදි. ඔක සූත්‍රයට අදාළ නැහැ. ඔය බුදුරජාණන් දේශනා කරපු දෙයක් නෙමෙයි. ඒක එතකොට අපිට ඒ බුදුරජාණන්සේ කියපු දෙයක් නෙමෙයි නම්
එතකොට අපිට දේශනාව අරගෙන කියවලා බලලා පැහැදිලි කරගන්න පුළුවන්. බුදුරජාණන් මේක කියලා නැහැ තමයි කියන්නේ. බුදුරජාණන් දේශනා කරන කෙනෙක් කිව්වොත් යමෙකුට භව සංයෝජන ප්‍රහාණය වෙලා නැද්ද? ඒ සියලු දෙනා දුක් සහිතවයි ඉන්නේ, පීඩා සහිතවයි, කරදර සහිතවයි, දැවිලි සහිතවයි, මිත්‍යා ප්‍රතිපදා යුක්තයි කියලා. එයා එහෙම කියන්නේ නැහැ. හැබැයි කෙනෙක් කියනවා මෙහෙම භව සංයෝජන ප්‍රහාණය වෙලා නැද්ද? ඒ ප්‍රහීන වෙලා නැත්නම් භවයත් ප්‍රහාණය වෙලා නැහැ. භව සංයෝජන ප්‍රහාණය වෙලා නැත්නම් භවයත් ප්‍රහාණය වෙලා නැහැ කියලා ඉවරලා එයා කියනවා. එතකොට එයා ධර්මයේ කියවෙනවා. යම් කෙනෙකුට කියනවා නම් භව සංයෝජනේ ප්‍රහාණය වෙලා තියෙනවද? ඒ සියලු දෙනා දුක් රහිතවයි, පීඩා රහිතවයි, කරදර රහිතවයි, දැවිලි රහිතවයි ඉන්නේ, සම්‍යක් ප්‍රතිපදා යුක්තයි කියලා එහෙම එයා කියන්නේ. නමුත් කියනවා භව සංයෝජනේ ප්‍රහීන වෙලා නම් භවයත් ප්‍රහාණය වෙලා කියලා කියනවා. ඒකනේ පින්වත්නි දැන් ධර්මයේට සමහර විට මේ ධර්මය කියනකොට සමහර අය අකමැති වෙනවා. මොකද එකපාරම යාලට හිතෙන්නේ මට මේ කියන්නේ කාමයේ අත්හරින්න කියලා. මේ කාමේ එපා කියලා ඉවරලා කියලා. එයා හිතනවා එහෙනම් මේ ධර්මي පුරුදු කරන්නේ මෝසල පිරිසක් කියලා. එයාලට ජීවිතේ කිසි සතුටක් පුරුදු කරගන්න බැරි පිරිසක් කියලා ඉවරලා. එහෙම නෙමෙයි අපි නුවණින් නිමසලා අවබෝධ කරගන්නයි තියෙන මේ ප්‍රතිපදා වැරදි සහිතයි දුක් සහිතයි කියලා. ප්‍රතිපදා වැරදි සහිතයි කියලා තේරුම් ගත්තට පස්සේ යම් කෙනෙක් තේරුම් ගත්තොත් එයා වැරදි ප්‍රතිපදාවෙන් අයින් වෙනවා. යහපත් ප්‍රතිපදාවට පැමිණෙනවා. එතකොට බුදුරජාණන් දේශනා කරන මහණෙනි ඔන්න ඔය විදිහට තමයි හුවා නොදක්වන්නෙත් හෙලා නොදකින්නෙත් ධර්මයක් විතරක් කිව්වා වෙන්නේ කියන. බුදුරජාණන් දේශනා කරන අර මූලික මාතෘකාවල දේශනා කරන්නේ හුවා දැක්වීම ගැන දැනගෙන හෙලා දැකීම ගැන දැනගෙන ඊට පස්සේ හුවා දක්වන්න හොඳ නැහැ, හෙලා දකින්න හොඳ නැහැ, ධර්ම විතරක් දෙසිය යුතුයි කියලා ඒ කිව්වේ මේ අර්ථය පිණිස කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරපු මාතෘකාව තමයි සැප විනිශ්චය දැනගත යුතුයි. සැපේ කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනි කියලා කියනවා. එහෙම දැනගෙන ආධ්‍යාත්ම සැපෙහි යෙදිය යුතුයි කියලා කිව්වද ඒ කුමක් පිණිසද කියනවා. බුදුරජාණන් දේශනා කරන මහණෙනි මේ කාම ගුණ පහක් තියෙනවා. මොනවාද? ඇසෙන් දකින රූප තියෙනවා. ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනීය ඉෂ්ට වූ කාන්ත වූ මනාපෝ ප්‍රිය ස්වરૂප ඇති කැමැත්ත ඇති වෙන කෙලෙස් හට ගන්නා රූප තියෙනවා. මේ අපි ඇහෙන් දකින රූප තියෙනවා. ඒවා ලස්සනයි, ප්‍රියයි, මනාපයි, කැමැත්ත ඇති වෙනවා. ඒ රූපේ දකිනකොට අපිට ආසාවක්, ලෝභකමක් ඇති වෙනවා. ආන්ගේ රූප තියෙනවා. ඒ වගේම කනින් ඇසිය යුතු ශබ්ද තියෙනවා. නාසයෙන් දැනගන්න ගඳ සුවඳ තියෙනවා. දිවෙන් දැනගන්න රස තියෙනවා. කයෙන් දැනගන්න පහස තියෙනවා. ඔය දැන් අපි මෙහෙන් ඇහෙන් රූප බලනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ආග්‍රහණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයෙන් පහස ලබනවා. ඔය ලබන දේවල් තුල යම් ලස්සන හිත ඇදලා යන ප්‍රියමනාපව කෙලෙස් ඇති වෙන ආකාරයේ දේවල් ඒවට කියනවා කාම ගුණ කියලා. බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි මේවට තමයි පංච කාම ගුණ කියලා කියන්නේ. කෙනෙක්ගේ හිතේ කාමයක් ඇති වෙන්නේ ඔන්න ඔය පහ මුල් කරගෙන. බුදුරජාණන් දේශනා කරන මහණෙනි මේ පංචකාම ගුණයන් හේතු කොටගෙන යම් කිසි කෙනෙකුට සැපයක් උපදිනවා නම් සොම්නසක් උපදිනවා නම් ඒකට තමයි කාම සැපය කියලා කියන්නේ. පංචකාම ගුණ මුල් කරගෙන යම් සැපයක් සොම්නසක් ඇති වෙන ඒකට කියන කාම සැපය කියලා. අසුචි සැපය. ඒ සැපයට කියනවා අසුචි සැපයක්. අසුචි කියන්නේ අපිරිසිදු සැපයක්. ප්‍රෝතජ්ජනික සුඛං. පෘතජ්ජන සැපයක් කියලා. අනාරි සැපය කියලා කියන්නේ කියනවා. ආන්ගේ සැපය
සේවනය නොකළ යුතුයි කියන. පුරුදු නොකළ යුතුයි. බහුල වශයෙන් සේවනය නොකළ යුතුයි. ඒ සැපයට බිය විය යුතුයි කියලා කියන්නේ. දැන් බලන්න එහෙනම් අපි අපේ ජීවිතේ සැප කිය අපි හොයන්නේ මොනවාද? ලස්සන රූප, මිහිරි ශබ්ද, මිහිරි ගඳ සුවඳ, මිහිරි රස, මිහිරි පහස, පංචකාම ගුණ. එතකොට මේ පංචකාම මුල් කරගෙන යම්කිසි සැපයක් සොම්නසක් ඇතිනවද? ඒක සැපයක් සොම්නසක් තියෙනවා එතන. ආන්ගේ සැපයට සොම්නසට කියන්නේ පින්වත්නි කාම සැපය, අසූචි සැපය, පෘථග්ජන සැපය, අනාර්ය සැපය, සේවනය නොකළ යුතු, පුරුදු නොකළ යුතු, බහුල වශයෙන් සේවනය නොකළ යුතු ඒ සැපයට බිය වෙන්න කියලා කියනවා. බිය විය යුතුයි කියලා මම කියන්නේ. නමුත් බලන්න අපි කාමයට එක්ක එකතු වෙලා ඉන්නකොට පින්වත්නි අපිට සිද්ධ වෙන දෙයක් නේ. එහෙන් රූපේ දැක්කොත් ඒ රූපෙට අපි ආසාව ඇති වෙලා ඒ අසූචි සැපේ විඳිනවා අපි. කාම සැපේ විඳිනවා. ශබ්ද, ගඳ, සුවඳ, රස, පහස බුදුරජාණන් දේශනා කළේ ඒවා සේවනය කරන්න එපා කියලා. නමුත් අපේ හිත හැදිලා තියෙන්නේ ඒවම සේවනය කර ඒ වගේම සතුටු වෙන්න. එතකොට බුදුරජාණන් දේශනා කරනවා මේ සැපයට බිය වෙන්න කියන. දැන් සැප විනිශ්චය මේ කියන්නේ මොකක්ද එහෙනම් මේ සැපය කියන්නේ කියන කාරණේ. බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි ඔය සැපයක් තියෙනවා. එතන ඒකට බය වෙන්න කියලා කියනවා. නමුත් ඔන්න තව කෙනෙක් ඉන්නවා එයා මේ කාමයන්ගෙන් වෙන් වෙනවා. අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙනවා. කාමයන්ගෙන් වෙන් වෙන කාමයන්ගේ ආදීනව සිහිපත් කළා කාමයන්ගෙන් වෙන් වෙනවා. අකුසලයන්ගෙන් වෙන් වෙලා පංච නීවරණේ වෙන් වෙලා විතරක සහිත විචාර සහිත ප්‍රීති සැපේ ඇති පළවෙනි ධ්‍යානෙ උපදවගෙන වාසය කරනවා. දැන් එතකොට එයාට සැපයක් නැද්ද එතන? තියෙනවා. ආන්ගේ සැපේ අසූචි සැපයක් නෙමෙයි. ඒ සැපේ පුතර්ජන සැපයක් නෙමෙයි. අනාර්ය සැපයක් නෙමෙයි. ඒ සැපේ සේවනය කරන්න කියනවා. ඒ සැපේට බය වෙන්න එපා කියලා කියනවා. එයම විතක්ක ਵਿਚාර රහිත ප්‍රීතියෙන් හටගත් සැපේ ඇති දෙවෙනි ධ්‍යානෙ උපදවගෙන වාසය කරනවා කියන්නේ. එතනත් සැපයක් දෙන පළවෙනි ධ්‍යානට වැඩි ප්‍රණීත සැපයක්. ඒ දෙවෙනි ධ්‍යානෙ ඉක්මවා ගිහලා තුන්වෙනි ධ්‍යානයත් උපදවගෙන වාසය කරනවා කෙනෙක්. තුන්වෙනි ධ්‍යානයත් ඉක්මවා ගිහලා ඉවරලා හතරවෙනි ධ්‍යානය උපදාන වාසය කරන මහණෙනි මේට කියන්නේ නෙක්ඛම්ම සැපේ. කාමයන්ගෙන් නික්මිලා ලැබෙන සැපයක් ඒක. සම්බෝධ සුඛං අවබෝධයෙන් ලැබෙන සැපයක්. ආන්ගේ සැපය සේවනය කළ යුතුයි කියනවා. කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන් වෙලා ලබන ඒ සැපය, කියන්නේ ධාන සැපය කියන දේ ලැබිය යුතුයි කියනවා. ඒ සැපය කෙලෙස් සංසිඳීමෙන් ලැබෙන සැපයක්. අවබෝධයෙන් ලැබෙන සැපය කියලා. සේවනය කළ යුතුයි, වැඩි යුතුයි, බහුල වශයෙන් සේවනය කළ යුතුයි. ඒ සැපයට බිය නොවිය යුතුයි කියලා කියන්නේ. ඕක තමයි කියන සැප විනිශ්චය දැනගන්න ඕනේ කියලා කියන්නේ. එහෙනම් අපි මේ සැප කිය අපේ ජීවිතේ අපි පුරුදු කරගෙන තියෙන මොකද්ද? අසූචි සැපයක්. පෘතුජනික සැපයක්. ලාමක සැපයක්. බුදුරජාණන්සේ එපා කියපු සැපයක්. ඒ වගේම පුරුදු නොකළ යුතු සැපයක්. නමුත් මේ ධානය තුල යම් සැපයක් ලැබෙනවද? ආන්ගේ සැපය කියන්නේ සේවනය කළ යුතු, වැඩි යුතු, බහුල වශයෙන් සේවනය කළ යුතු ඒ සැපයට බය වෙන්න එපා කියලා කියනවා. නමුත් දැන් බලන්න මේ ධර්මයේ කොච්චර මිනිසුන්ගේ ජීවිතවලින් ඈත් වෙලාද කියලා බය වෙන්නේ මොන සැපයටද? භාවනාව කරනවා කිව්වොත් බය වෙනවා. භාවනා වැඩසටහනකට යනවා කිව්වොත් බය වෙනවා. ධානයක් ලැබුවා කිව්වොත් සාමාන්‍ය සමාජي බය වෙලා යනවා. නමුත් මේ සැපේ තමයි අපි පුරුදු කරගන්න ඕන සැපේ. සේවනය කළ යුතු සැපේ. දැන් බලන්න සැප විනිශ්චයදී එතකොට මේ ලෝකෙ කොච්චර ෆේල්ද? ගොඩාක් ෆේල්. එයාලා සැපේ කියලා හිතාගෙන ඉන්නේ අසූචි සැපයක්. සේවනය නොකළ යුතු සැපයක්. බුදුරජාණන් දේශනා කරනවා ඔන්න ඔය කාරණේ තේරුම් ගන්න තමයි කියන සැප විනිශ්චය දැනගෙන
ආධ්‍යාත්මයේ සැපෙහි යෙදෙන්න කියලා දේශනා කළේ. මහා රහසය කියන කියුම් නොකිය යුතුයි. ඉදිරියේ කියන පහත් දේ නොකිය යුතුයි කියලා කියේ කුමක් පිණිසද කියනවා. බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි මේ අපි කතා කරනකොට ඒ කතා කරන දේ සමහර දේවල් තියෙන රහස ඒවා කියනවා. ඒක සිදු වෙච්ච නැති දෙයක්. ඇත්ත නොවුණු දෙයක්. ඒක ඇහුවා කියලා අර්ථයක් වෙන්නේ නැහැ. මේ දේ මේ පිරිසක් වට වෙලා එකට කුටු කුටු ගගා රහස කතා කර කර ඉන්නවා. ඒ වගේ දේවල් කියන්න එපා කියලා කිව්වා. ඒ වගේම තමයි තවත් රහසේ පවසන දේවල් තියෙනවා. ඒක සිදු වෙච්ච දෙයක්. ඇත්ත දෙයක්. නරක කිල්ල මේකත් එක්ක පැනලා ගිහිල්ලා. සිදු වෙච්ච දෙයක් සමහර විට. සත්‍ය දෙයක්. හැබැයි අනර්ථ සහිතයි. ඒ දේ කිව්වා කියලා අපි හිතමුකෝ අහවල් කෙනාගේ දුව අහවල් එක්කෙනත් එක්ක පැනලා ගියා කියලා කිව්වා කියලා හිතන්නකෝ. දැන් රහසේ ඔක කියවනව නේද? සිදු වෙච්ච දෙයක්, සත්‍ය දෙයක්. හැබැයි අර්ථයක් සිදු වෙලා නැහැ. අපි අහුවා කියලා ඉවරලා ඒක. එහෙම දේවල් කියන්න එපා කියලා කියනවා. ඒ කාර්යය සිද්ධ වෙන්නේ නැති නිසා. සමහර රහසෙත් සිදු වෙන දේවල් තමයි සිදු වෙච්ච දෙයක්, සත්‍ය දෙයක්, අර්ථ සහිත දෙයක්. අර්ථ සහිත නම් ඒ සිදු වෙච්ච සත්‍ය වූ රහසේ කියන දෙය රහසේ දැන් ඒක පොදුවේ කියන්න බෑ ඔක්කොටම. ඒක මේ කීප දෙනෙක් එකතු වෙලා තමයි කතා කරගන්න වෙන්නේ තියෙන තත්වෙත් එක්ක. එහෙම වුණාම එයා සුදුසු කාලේ දැනගෙන මේ වෙලාවේ තමයි මේක කියන්න හොඳ කියලා ඉවරලා ඒ දේ සුදුසු කාලේ දැනගෙන කියන්න ඕනේ කියලා කියන. ඒ වගේ සමහර දැඩි බස් තියෙනවා. අයියෙන් කෑ ගහලා ප්‍රසිද්ධිය කියනවා. ඒ දේ කියන දේ සිදු වෙච්ච නැති දෙයක් නම්, අසත්‍ය දෙයක් නම්, අනර්ථ සහිත දෙයක් නම් ඉදිරියේ කියන ඒ දේ ඒකාන්තයෙන්ම දැනගෙන කියන්න එපා කියලා කියන. තව පිරිසක් මැදට ගිහිල්ලා ඉවරලා සිදු නොවුච්ච සත්‍ය නොවු අනර්ථය පිණිස පවතින දෙයක් නම් ඒක කියන්න එපා කියන. ඒ වගේම පිරිස ඉස්සරහට ගිහිල්ලා දැඩිව ලොකුවට කතා කරන ස්පීකර් බැඳගෙන ඒක සිදු වෙච්ච දෙයක්, සත්‍ය දෙයක්. හැබැයි ඒ දේ අනර්ථය පිණිස නම් පවතින්නේ. ඒ දේ ඒ ඉදිරියේ කියන කිලිටි බස දැනගෙන නොකියා සිටීම පිණිස ඉක්මෙන්න ඕනේ කියලා කියනවා. ඒ දේත් කියන්න එපා කියන කොච්චර සත්‍ය වුණත් ඇත්ත වුණත් අනර්ථය පිණිස නම් පවතින අහන කෙනාට ඒ දේ කියන්නත් එපා කියන. ඒ වගේම යම් පවසන දැඩි බස ප්‍රසිද්ධිය කියන වචනයක් ඇද්ද සිදුවෙච්ච දෙයක්, සත්‍ය දෙයක්, අර්ථ සහිත දෙයක්. ඒක අහුපුවම යහපතකුත්. හැබැයි ඒත් කියන්නේ කියනවා සුදුසු වෙලාවේ සුදුසු පරිසරය තුල. නැත්තම් පිරිසේගේ අර්ථය ගන්න නැහැ. සත්‍යෝ යහපත පිණිස පවතින කියන දේ සිදුවෙච්ච දේ කෙනෙක් වැරදියට ගන්න සුදුසු වෙලාවෙ කිව්වේ නැති වුණොත්. බුදුරජාණන් දේශනා කරන මහණෙනි රහසේ කියන කියුම් නොකිය යුතුයි, ඉදිරියේ කියන පහත් දේ නොකිය යුතුයි කියලා යමක් කිව්වද ඒ කිව්වේ ওই කාරණේ පිණිස තේරුම් ගැනීම පිණිස කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි වේගයෙන් නොකිය යුතුයි, හිමින් කිව යුතුයි කියලා යමක් ප්‍රකාශ කළාද ඒ කුමක් පිණිසද කියන මහණෙනි එහිලා වේගයෙන් කතා කරන කෙනාගේ කයත් කලාන්ත වෙනවා කියන. වේගෙන් කතා කරගෙන යනකොට යාට ලොකු වෙහසක් එක කය කලාන්ත වෙනවා කියනවා. හැත්ති දදා කතා කරන්නේ. කයත් කලාන්ත වෙනවා. හිතටත් පීඩාව ඇති වෙනවා. මේක විතරක් ඇවිල්ලා වේගෙන් කියවලා යාට හිතට පීඩ ඊට පස්සේ කියලා ඉවරලා හුස්මක් ගන්න ඕනේ. හිතට පීඩාව ඇති වෙනවා. ස්වරයත් නරක් වෙනවා. එයාගේ මේ කටහඬ නරක් වෙනවා. හරියට වචනේ නැහැ ඊට පස්සේ. හිර වෙනවා. බෙල්ලත් රිදෙනවා. එයි මේ කතා කරනකොට හැම වෙලාවෙම උගුර බෙල්ල එහෙම හැරවෙනවනේ. අර වේගෙන් කතා කරාට පස්සේ එයාගේ බෙල්ලත් රිදෙන්න ගන්නවා කියනවා. ඒ වගේම තමයි වේගයෙන් කියන කෙනාගේ ශබ්දය පිටට පැතිරෙන්නෙත් නැහැ. ගොඩාක් වේගෙන් කියනකොට ඒ දේ පිටට
හොඳට පැතිරලා යන්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි කියන දේ තේරෙන්නේ නැහැ කියනවා. වේගයෙන් කියාගෙන යනකොට කියන දේ මොකද්ද කියලා තේරුම් ගන්න අමාරුයි කියනවා. නමුත් පින්වත් මහන්නේ හිමින් කතා කර කෙනාගේ කයට කලාන්තයක් නැහැ කියනවා. දැන් ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට දවසම වැඩසටහන් කරනවා. දැන් ඔබ හිතන්න එක දිගට තනියෙන් පැයකමාරක් දෙකක් කතා කරනවා කියන එක ඒක ලේසි වැඩක් නෙවෙයි. අපි කය ගහන්න ගියොත් නම් ඔහේ හිනහ වෙවි එහෙමනේ කතා කරන්නේ. ඒ වගේ නෙමෙයි මේ දේශනාවක් විශේෂයෙන්ම කරනකොට පැයකමාරක් වගේ කතා කරනවා කියන්නේ ලොකු වචන ප්‍රමාණයක් ගිහින්. ඊළඟට තනියෙන් කතා කරන්න තියෙනවා. ඒක වේගෙන් කතා කරොත් අර අපහසුතාවය තියෙනවා. හැබැයි හිමීට කතා කරනකොට කයට කලාන්තයක් දැනෙන්නේ නැහැ කියනවා. හිතට පීඩාවකුත් නැහැ. ඒ කියන කාරණේ අර්ථේ වටහාගෙන තේරුම් අරගෙන තමයි කියන්නේ. හිතට පීඩාවකුත් නැහැ. ස්වරය නරක වෙන්නෙත් නැහැ යාගේ. උගුර බැරැන්ඩි වෙලා වචනෙන් නැතුව එහෙම ස්වරය නරක බෙල්ල රිදෙන්නෙත් නැහැ කියනවා. හැමින් කියන කෙනාගේ හඬත් පැතිරෙනවා. කියන දේත් තේරෙනවා කියනවා. බුදුරජාණන් දේශනා මහන්නේ හිමින් කිවිය යුතුයි. වේගයෙන් නොකිය යුතුයි කියලා. යම් ප්‍රකාශයක් කළාද මේ ප්‍රකාශය කරන ලද්දේ ඔය තේරුම ඇතිවයි කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මහන්නේ ජනපදයන්හි ඇති වචන පිළිබඳ විග්‍රහය තුල නොබැස ගත යුතුයි. පොදු විවාහාරයේ ඉක්මවා නොයා යුතුයි කියලා යම් ප්‍රකාශයක් කළාද එම ප්‍රකාශය කළේ කුමක් පිණිසද කියනවා. ඔන්න මේ වචන පාවිච්චි කරේ. පින්වත් මහණෙනි ජනපදයන්හි ඇති වචන විග්‍රහයට බැසගන්නේ කොහොමද කියනවා. පොදු විවාහාරේ ඉක්මවා යන්නේ කොහොමද කියනවා. මහණෙනි ඒක මේ වගේ දෙයක් කිව්වා. ඇතැම් ජනපදයකදී එකම වාජනේ හඳුන්වන්නේ පාති කියන නමින්. අපි හිතමු පාත්‍රය කියලා. ඔන්න ඒක එක ප්‍රදේශයක කියන පාති කියලා. ඇතැම් ප්‍රදේශයකදී හඳුන්වන්නේ පාත්‍රය කියලා. ඇතැම් ජනපදයකදී හඳුන්වන්නේ විත්ත කියලා. ඇතැම් ජනපදයකදී එය හඳුන්වන්නේ සරාව කියලා. ඇතැම් ජනපදයකදී හඳුන්වන්නේ ධාරෝප කියලා. ඇතැම් ජනපදයකදී හඳුන්වන්නේ පෝන කියන නමින්. ඇතැම් ජනපදයකදී හඳුන්වන්නේ පිසීලව කියන නමින්. ඔය විදිහට එකම බඳුන ඒ ජනපදවලදී විවිධ වචන ඔස්සේ හඳුනා ගනිද්දී එහි බැසගෙන කියනවා මේමයි සත්‍ය. අනික නෑ දැන් අපි ලංකාවේ ඉඳන් මෙහෙලක නෑ මේක පාත්‍රයම තමයි මේක පාත්‍රයම තමයි මේක පාත්‍ර සුද්දෙක් ඇවිල්ලා කිව්වත් අපි කියන මේක පාත්‍රයම කියලා. ස්පැනිෂ් කෙනෙක් ආවත් මේක පාත්‍රයම, හින්දි කෙනෙක් ආවත් මේක පාත්‍රයම කියලා. එහෙම කියන්න බෑ කියලා කියනවා. ඒකට දැන් අපි බෝල් එක කියනවා ඉංග්‍රීසියෙන්. දැන් අපෙන් අහනවා මේක මොකක්ද කියනවා. දැන් ඉමිග්‍රේෂන් හරහාම යනකොට සිකියුරිටි චෙක් කරනකොට අහනවා මේක මොකක්ද කියලා. දැන් මේක පාත්‍රය කිව්වොත් තේරෙනවද යාලට? තේරෙන්නේ නැහැ. එතකොට අපි මේ ප්‍රදේශයට යනකොට මේ ප්‍රදේශයේ වචන විවාහාරය දැනගන්න ඕන. එතකොට ඊට පස්සේ දැන් අපි පාත්‍රය කියලා උන්ට තේරෙන්නේ නැහැ ඊට පස්සේ මොකද? හැබැයි අපි මේක බෝල් එක කිව්වොත් එහෙම අපි ෆෘට් ගන්න එක එතකොට එයාලට තේරෙනවා. ඒකට කියනවා ඒ ජනපදවල විවිධ වචන ඔස්සේ හඳුනා ගනිද්දී කෙනෙක් නෑ මේකමයි සත්‍ය අනිත්‍යව හිස් කියලා. මහණෙනි ඔන්න ඔය විදිහට ජනපද නිරුක්තිය බැසගන්නේ ලෝක විවාහාරය ඉක්මවා යනවා. නමුත් එයා ජනපදයන් ඇති වචනවල විග්‍රහයට බැසගන්න නැතුව පොදු විවාහාරය ඉක්මවා නොයන්නේ කොහොමද කියනවා. මහණෙනි ඇතැම් ජනපදයන්හි එකම වාජයෙන් හඳුන්වන්නේ පාති කියන නමින්. තවත් තැනකදී හඳුන්වන්නේ පාත්‍රය කියලා. තවත් තැනකදී විත්ත කියලා. තවත් තැනකදී සරාව කියලා. තවත් තැනකදී ධාරෝප කියලා. තවත් තැනකදී පෝන නමින්. තවත් පැත්තක හඳුන්වන්නේ ජනපදයකදී පිසිලීව කියන නමින්. ඔය විදිහට එකම බඳුන ඒ ජනපදවලදී විවිධ වචන ඔස්සේ හඳුනද්දී එයා තේරුම් ගන්නවා මෙයාලා මේ වචනේ පාවිච්චි කරන්නේ මේකට තමයි.
දැන් අපි සමහරට මෙහෙ එනකොට මේ ඉංග්‍රීසි වචන ඔක්කොගෙම තියෙනව දන්නේ නැහැ. හැබැයි අපිට කතා කරනකොට පිරිසත් එක්ක ඉන්නකොට දැනගන්න ලැබෙනවා මේ කියන්නේ මේකට. මේ කියන්නේ මේකට. මේක එයා ඒ වචන ඊට පස්සේ පාවිච්චි කරනවා කියන්නේ. මේ අය මේ වචනේ විවාහාර කරන මේ සඳහනව කියලා ඉවරලා ඒ විවාහාරය අනුව කරනවා මිසක් දැඩිව ගන්නෙ නැහැ. බලන්න බුදුරජාණන් කොච්චර ෆ්ලෙක්සිබල්ද? බුදුරජාණන් වහන්සේ ඒ කොච්චර දැන් බුදුරජාණන්ගේ සමහර විනය නීති තියෙනවා ගොඩාක් ඔය මේ ආදි බ්‍රහ්මචාරීක නෙමෙයි ආභි සමාචාරික කියලා සිල්පද කොටස් තියෙනවා. බුදුරජාණන් දේශනා කරන මහන්නේ ඒ රටට ගියාට පස්සේ ඒ රටේ නීතියක් තියෙනවා නම් ඒක කල යුතුයමයි කියලා ඉවර වෙලා ඒක කරන්න කියලා කියනවා. ඉතින් ඇයි එහෙම නැත්තම් අරුබුද ඇති වෙනවා. එහෙම දැන් දෘෂ්ටි වලට අහු වෙලා දැන් සමහර අපිට දැනගන්න ලැබෙනවා දැන් ආගමික මත ඔස්සේ එක දේවල් නෑ මේක මෙහෙමමයි කරන්න ඕනේ කියලා කියනවා. හැබැයි එහෙම නෙමෙයි. ඒ ජනපද විවාහාරය අපි තේරුම් ගන්න ඕනේ. ඒ ප්‍රදේශයට ගියාට පස්සේ අපි හිතමුකෝ දැන් ඇත්තටම දැන් මේ කොරෝනා මුල් වෙලා ශ්වාසලා වැඩියනේ. වඩිනකොට අපිට යම් ආකාරයකට සැකයක් ඇති වුණා මේ කොරෝනා වසංගතයට අපි මුහුණ දීලා නැහැ. එතකොට මේකෙදි හදිසි අපිට මේක වැරදියට තේරුම් ගන්න හොඳ නැහැ. ඔන්න මේක වැළඳුණා එහෙමනම් මේ සමහර විට මෙහි හොස්පිටල් එකට ඇඩ්මිට් කරපු ගම අපිට මේ සිවුරු අයින් කරනවා යාලා. අයින් කරලා මෙයාලගේ අර සර්ජිකල් ගවුමක් වගේ එකක් තමයි අඳන්නේ. එතකොට දැන් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට සිවුරු නැතුව ඉන්න පුළුවන් කාලයක් තියෙන මෙච්චර කාලයක් කියලා. සති දෙකක් වගේ. ඒක නැති වුණොත් එහෙම එයාගේ උපසම්පදාව නැති වෙලා යනවා. එතකොට එයා ගිහි කෙනෙක් ආපහු. එතකොට ආපහු පැවිදි වෙලා ආපහු උපසම්පදා වෙලා ඉන්න ඕනේ. දැන් එතකොට මේ රටේ අපිට විරුද්ධ වෙලා කියන්න බෑ නෑ අපිට මේ සිවුර පිටින් ඉන්න ඕනේ කියලා. ඒක බෑ කරන්න. ඒකට මේ රටේ ඉඩ දෙන්නෙත් නැහැ. එහෙම වුණත් අරුපුදයි නම් උඹලා ඵලයල්ලා කියලා කියනවා. ඒක තමයි කරන්න වෙන්නේ. එතකොට දැන් අනේ ඒක මුල් කරගෙන තමයි මේ ස්වාමීන් වහන්සේ වෙන්නේ. නමුත් දැන් මේ කොරෝනා වසංගතයට අපි මූණ දෙන්නේ කොහොමද කියලා දන්නවනේ. පරිස්සම් වෙන්නේ කොහොමද කියලා දන්නවා. ඒ ක්වොරන්ටයින් තිබුණේ ගෙවල් වල මාසාදනය වෙච්ච ඇත් ගෙවල් වල මිදලා නිරෝගී වුණා. ඉතින් අරුබුදයක් නැති නිසා දැන් ස්වාංශලා වඩිනවා. මිනිස්සු මේකත් වැරදියට ගත්තා. ඒකට අපිට ඒක නිසා මේ ඒ ජනපදවලදී ඒ විවාහාර කරන දේ හඳුනාගෙන මේ කියන්නේ මේකට කියලා ඉවරලා තේරුම් ගන්න ඕනේ කියලා කියන ලෝක විවාහ ඉක්මවා යන්නේ නැහැ කියලා කියනවා. මහණෙනි ඔන්න ඔය කාරණියට තමයි කියලා කියනවා ජනපද පිළිබඳ ජනපදයන් නැති වචන පිළිබඳ විග්‍රහය බැස ගන්න එපා කියලා. පොදු විවාහාරය නොඉක්මවා යුතුයි කියලා යම ප්‍රකාශ කළාද ඒ ප්‍රකාශ කළේ ඔය පිණිස කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔන්න දේශනා කරන මහණෙනි කාම සුඛෙහි සැප විඳින කෙනෙකුට ඒ පස්සෙම යෑමක් ඇද්ද? ඒ දුක් සහිතයි, පීඩා සහිතයි, කරදර සහිතයි, දැවිලි සහිතයි, මිත්‍යා ප්‍රතිපදාවක්. ඒක නිසා අර්බුද සහිතයි කියනවා. හැබැයි කාම සුඛෙහි නොඇලී සිටීමක් ඇද්ද? ආන්ගේ ප්‍රතිපදාව දුක් රහිතයි, පීඩා රහිතයි, කරදර රහිතයි, සම්‍යක් ප්‍රතිපදාවක්. ඒ නිසා ඒ කාමසුඛල්කාණියෝගේ නොයදීමක් ඇද්ද? ඒ අර්බුද රහිතයි. මහණෙනි අත්තිකල මතානි යෝගයේ යෙදීමක් ඇද්ද? ඒ දුක් සහිතයි, පීඩා සහිතයි, කරදර සහිතයි, දැවිලි සහිතයි, මිත්‍යා ප්‍රතිපදාවක්. ඒක නිසා අර්බුද සහිතයි. කෙලෙස් ඇති වෙනවා. නමුත් අත්තිකල මතානි යෝගයේ නොයදීමක් ඇද්ද? එය අර්බුද රහිතයි කියනවා. අර්බුද රහිතින්නේ මොකද? අත්තිකල මතානි යෝගයේ නොයදෙන කෙනා ඒ නොයදී මුල් කරන දුක් රහිත වෙනවා, පීඩා රහිතයි, කරදර රහිතයි, දැවිලි රහිතයි, සම්‍යක් ප්‍රතිපදාව. ඒ අර්බුද රහිතයි කියනවා. තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරේ මධ්‍යම ප්‍රතිපදාව. ඒ මධ්‍යම ප්‍රතිපදාව ධම්මැස ලබා දෙන නොනොදා කරන සංසිඳීම ඇති කරනවා. විශේෂ ඥානයේ අවබෝධයේ නිවන පිණිස පවතින නිසා යම් මධ්‍යම ප්‍රතිපදාවක් ඇද්ද? දුක් රහිතයි.
පීඩා රහිතයි, කරදර රහිතයි, දැවිලි රහිතයි, සම්‍යක් ප්‍රතිපද. ඒ නිසා එය අර්බුද රහිතයි කිව්වා. මහණෙනි, යම් කෙනෙක් හුවා දැක්වීමක් ඇද්ද, හෙලා දැක්වීමක් වේද, ධර්මදේශනාවක් නැද්ද, ඒක දුක් සහිතයි, පීඩා සහිතයි, කරදර සහිතයි, දැවිලි සහිතයි, මිත්‍යා ප්‍රතිපදාවක්. ඒ නිසා අර්බුද සහිතයි. නමුත් යම් හුවා දැක්වීමක් නැද්ද, හෙලා දැක්වීමක් නැද්ද, ධර්මදේශනාවක් විතරක් ඇද්ද, ආන්ගේ ස්වභාවයේ දුකක් නැහැ, පීඩාවක් නැහැ, කරදර නැහැ, දැවිලි නැහැ. ඒ සම්‍යක් ප්‍රතිපදාවක්. ඒ නිසා එතන අර්බුද රහිතයි කිව්වා. මහණනි, අසූචි සැපයක්, පුතර්ජන සැපයක්, අනාර්යෝ සැපයක්, කාම සැපයක් ඇද්ද? ඒ දුක් පීඩා සහිත නිසා අර්බුද සහිතයි. නමුත් හුදකලා විවේකයෙන් ලබන, සංසිඳීමෙන් ලැබෙන, අවබෝධයෙන් ලබන නෙක්ඛම්ම සැපයක් ඇද්ද? ඒ දුක් කරදර පීඩා නැති නිසා අර්බුද රහිතයි. මහන්නි, සිදු නොවූ දෙයක්, අසත්‍ය වූ දෙයක්, අනර්ථ සහිත දෙයක්, රහසේ කියන දෙයක් ඇද්ද? ඒ දුක් පීඩා සහිත නිසා, මිත්‍යා ප්‍රතිපදාවක් නිසා අර්බුද සහිතයි. මහණෙනි, නමුත් සත්‍ය වූ සිදු දෙයක් නමුත් අනර්ථ සහිත නම්, රහසේ කියනා වේදී දුක් සහිත, පීඩා සහිත නිසා අර්බුද සහිතයි කියනවා. මහණෙනි, ඒ වගේම සත්‍ය සිදු වූ, සත්‍ය වූ, අර්ථයේ පිණිස පවතින දෙයක් සුදුසු වෙලාවේ කියනවා නම් ඒක දුක් රහිත නිසා, පීඩා රහිත නිසා අර්බුද නැහැ කියන එතන. කෙලෙස් නැහැ. මහණෙනි, සිදු වූ, සත්‍ය වූ, අනර්ථයේ පිණිස පවතින දැඩි දෙයක්, ප්‍රසිද්ධිය කියන දෙයක් ඇද්ද? අනර්ථයේ පිණිස පවතින දෙයක්, ඒක පීඩා සහිතයි, කරදර සහිතයි, මිත්‍යා ප්‍රතිපදාවක් නිසා අර්බුද සහිතයි. මහන්නි, සිදු වූ දෙයක්, සත්‍ය දෙයක්, අනර්ථයේ පිණිස පවතින දෙයක් නම් ආන්ගේ දී ඉදිරියේ දැඩිව කිව්වත් ඒක දුක් පීඩා සහිත නිසා අර්බුද සහිතයි කියනවා. නමුත් පින්වත් මහණෙනි, සිදු වූ දෙයක්, සත්‍ය දෙයක්, අර්ථ සහිත වූ දෙයක්, ඒක සුදුසු වෙලාවේ පිරිස ඉස්සරහා කියනවා නම් ඒක දුක් කරදර පීඩා නැති නිසා එතන කෙලෙස් බව නැහැ. එතන නික්ලේශී බවක් තියෙනවා. ඒ වගේම එතන අර්බුද නැහැ. පින්වත්, වේගයෙන් කියනා වූ යම් කතාවක් ඇද්ද? ඒ දේ දුක් සහිතයි, පීඩා සහිතයි, කරදර සහිතයි, දැවිලි සහිතයි, මිත්‍යා ප්‍රතිපදාව. ඒ නිසා ඒක අර්බුද සහිතයි. නමුත් පින්වත් මහණෙනි, සෙමෙන් කියනා වූ යම් කතාවක් ඇද්ද? ඒ දේ දුක් රහිතයි, පීඩා රහිතයි, කරදර රහිතයි, දැවිලි රහිතයි, සම්‍යක් ප්‍රතිපදාවක් නිසා එතන අර්බුද රහිතයි. මහණෙනි, එහිලා දැඩි ලෙස ග්‍රහණය කරගෙන ලෝක විවාහාර ඉක්මුවා ගොස් කරනු ලබන ජනපදයන්හි ඇති වචන නිරුක්තිය ඇද්ද? ඒ දේ දුක් සහිත. එකම නැහැ. අපි මේකමයි. අපි ලංකාවෙත් මේක, ඇමරිකාවෙත් මේක, ඕස්ට්‍රේලියාවෙත් මේක, ඊට පස්සේ ඉතාලියෙත් මේක, ප්‍රංශයෙත් මේක, නෝර්වේත් මේක, හැමතැනම මේක කියලා ඉවරලා ඒකම අල්ලගෙන හිටියොත් එහෙම ඒක දුක් සහිතයි, කරදර සහිතයි, දැවිලි සහිතයි, මිත්‍යා ප්‍රතිපදාව, අර්බුද සහිතයි ඒදී. හැබැයි ඒ ජනපදයන් වලට යනකොට මෙයාලා මේක කියන්නේ මේකට, මේ දේ කියන්නේ මේකට, මේ දේ කියන්නේ මේකට කියලා ඉවරලා යම් වචන පිළිබඳ නිරුක්තියක් ඇද්ද? ඒ දේ තේරුම් ගත්තාම ඒක දුක් රහිතයි, පීඩා රහිතයි, කරදර රහිතයි, දැවිලි රහිතයි, සම්‍යක් ප්‍රතිපදාවක්. ඒ නිසා එතන අර්බුද රහිතයි කියන. පින්වත් මහණෙනි, එහෙයින් බුදුරජාණන් දේශනා පින්වත් මහණෙනි, ඒක නිසා ඔබ මේ අර්බුද සහිත වූ දේ අපි දැනගන්න. මේ දේ කිව්වොත්, මේ විදිහට කරොත් මේක අර්බුද සහිතයි. මේ දේ මේ විදිහට කිව්වොත් අර්බුද නැහැ කියලා අර්බුද සහිත වූ දෙයක් දැනගෙන, අර්බුද රහිත වූ දෙයක් දැනගෙන අර්බුද රහිත ප්‍රතිපදාවට බැසගන්නෙමු කියලා මහණෙනි, ඔබ ඔන්න ඔය විදිහට තමයි හික්මෙන්න ඕනේ කියලා කිව්වා. ඒ කියන්නේ කාමසුකල්ලිකාණ යෝගය කියන්නේ අර්බුද සහිතයි. අත්තිකිලමතාණ යෝගය කියන්නේ අර්බුද සහිතයි. මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ අර්බුද රහිතයි.
එතකොට තව කෙනෙක් හොවා දැකීම කියන්නේ හෙලා දැකීම කියන්නේ අර්බුද සහිතයි. හැබැයි තව කෙනෙක් හොවා දක්වන්නේත් නැහැ, හෙලා දකින්නේ නැහැ, ධර්මයේ විතරක් කියනවා කියන්නේ අර්බුද රහිතයි. එතකොට වේගයෙන් කතා කරන්නේ නැහැ, හිමින් කතා කරනවා කියන්නේ අර්බුද රහිතයි. වේගයෙන් කතා කරනවා අර්බුද සහිත දෙයක් කියලා කියනවා. ඊළඟට රහස කියන දේත් සත්‍ය වූ සිදු දෙයක්, නමුත් ඒක අනර්ථය පිණිස පවතින දෙයක් නම් ඒක රහස කිව්වත් අර්බුද සහිතයි. වෙයි රහස කියන සමහර දේ සත්‍යයි, සිදුණු දෙයක්, අර්ථය පිණිස පවතිනවා නම් ඒ දේ අර්බුද රහිතයි. ඒකට දැඩිව ප්‍රසිද්ධිය කියන දෙයක් තියෙනවා. ඒ දේ සිදු දෙයක්, සත්‍ය දෙයක්, නමුත් අනර්ථය පිණිස පවතිනවා නම් ඒ දේ අර්බුද සහිත දෙයක්. හැබැයි දැඩිව ප්‍රසිද්ධිය කියන දෙයක් තියෙනවා, සත්‍ය වූ සිදු වෙච්චි අර්ථය පිණිස පවතින දෙයක් නම් ඒ දේ අර්බුද රහිතයි. ජනපද ව්‍යවහාරය තුළ අපි නෑ මේක මෙහෙමමයි කිය අපි ඒකම අල්ලගෙන දැඟලුවොත් එහෙම ඒක අර්බුද සහිත දෙයක්. දැන් අපි දන්න මේ දවස්වල ලංකාවෙත් සමහර දේවල් වලට ඇති වෙන අර්බුද. නෑ මේක මෙහෙමම කරන්න, මේක මෙහෙමම කරන්න ඕනේ කියලා. ඒව සමහර ජාතිවාදී, ආගම්වාදී වෙලා තමයි ඉවර වෙලා යන්නේ. නමුත් අපි මේ ප්‍රදේශෙට ගියාට පස්සේ ප්‍රදේශයේ තියෙන දෙයට අපි හැඩ ගැහෙන්න වෙනවා. එතකොට අර්බුද එහෙම වුණාම ඒ ජනපද ව්‍යවහාරය හරියට තේරුම් ගන්න නැති වුණොත් අර්බුද සහිතයි ඒක. අපි ඒ ප්‍රදේශවලට යනකොට අපිට ඒ ප්‍රදේශවල ව්‍යවහාරය හොඳට තේරුම් ගත්තාම අර්බුද රහිතයි. ඉතින් බුදුරජාණන් දේශනා මහණෙනි, ඔබ මේ අර්බුද සහිත දේත් අර්බුද රහිත දේත් තේරුම් ගන්න කියනවා, දැනගන්න කියනවා. එහෙම දැනගෙන මෙන්න මේක අර්බුද සහිත දෙයක්, මේක අර්බුද නැති දෙයක් කියලා එයා තේරුම් අරගෙන අපි මේ අර්බුද සහිත දේ අත්හැරලා අර්බුද රහිත බවට පත් වෙන ප්‍රතිපදාවේ යුක්ත වෙනවා කියලා මහණෙනි, ඔන්න ඔය විදිහ තමයි හික්මෙන්න ඕනේ කියලා. ඔය විදිහට අපි හික්මුණොත් මේ ජීවිතයේ ඇති වෙන ප්‍රශ්න කන්දරාවත් පරලෝව මරණින් මත්තේ මේ සසර ඉපදි මෙරි යම් ආකාරයට දුක් කරදර පීඩාවන් විඳින්න සිද්ධ වෙනවද, ඒ සියලු අර්බුද වලින් නිදහස් වෙනවා කියනවා. ඔබ ඔහොම හික්මෙන්න මහණෙනි, මේ ස්වාමීන් වහන්සේලා සුභූති කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුරජාණන් ශ්‍රාවකයෙක්. සුභූති ශාස්ත්‍රයට අග්‍ර තනතුරක් ලැබුණා. ඒ තමයි අරණ විහාරේන. අර්බුද නැති ප්‍රතිපදාවෙන් යුතු භික්ෂුන් අතර අග්‍රම කෙනා කියලා කියනවා. මහණෙනි, සුභූති භික්ෂුව නම් වල කුල පුත්‍රයා අර්බුද රහිත ප්‍රතිපදාවේ බැසගෙන ඉන්නේ කියලා කිව්වා. මොකද උන්වහන්සේ මේ අර්බුද සහිත විදිහට චුට්ටක්වත් කතා කරලා නැහැ. චුට්ටක්වත් හැසිරලා නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව දේශනා කළා. ඒ ගැන සාසලා ගොඩාක් සතුටු වුණා. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ දේශනාව ගොඩාක් සතුටින් පිළිගත්තා. ඉතින් අපි හැමදෙනාටම ඒ නිසා අර්බුද රහිත වූ ප්‍රතිපදාව අපේ ජීවිත තුළ පුරුදු කරගෙන අපි හැමදෙනාටම වහවහ සසර දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු.